අපි සාකච්ඡාවක් කරගෙන ගියා යම් ප්‍රමාණයකට මට දරුවෙක් එකේදී විමසීමක් කළා ඒකේ වීඩියෝ එක ලැබෙන්න ඕන කියලා. ඒ වීඩියෝ එක දාලා තියනවාද පුතාලා කවුරුද කියන්න? අඟහරුවාදා අපි පවත්වපු පන්තියේ රෙකෝඩින් එක හම්බෙලා තියනවාද ළමයින්ට? තාම නෑ සර්. නිලක්ෂ කියනවා පුතේ හම්බෙලා තියනවා කියලා. කවුද? දිලක්ෂි හම්බුණාද පුතා? ඔව් සර් ඒක YouTube එකේ දාලා තිබ්බා. right okay හොඳයි. ඒක අනිත් පුතා අනිත් දරුවෝ බලන්න පුතා. අනිත් අය මිස් වෙච්ච අය බලන්න. හරි. එතකොට අපි දැන් අද සාකච්ඡාවට අපි එකතු වෙමු. අපි තව එදා සාකච්ඡා කරා අවසාන වශයෙන් ශේෂ පත්‍රය සහ ලාභාලාභ ගිණුම සම්බන්ධව මොනවද තියෙන්න පුළුවන් සුවිශේෂී ලක්ෂණ ව්‍යාපාරයක ගිලන් භාවය පිළිබඳව සොයා ගන්න පුළුවන් තත්ත්වයන් මොනවද කියන එක මම එතෙන්දී රටාවන් පිළිබඳව හොයන්න කියලා කිව්වා. සුවිශේෂී වෙනස්කම් ගැන හොයන්න කිව්වා. අනුපාත ගිණුම් කරන අනුපාත ගැන වැඩි අවධානයක් යොමු කරන්න කියලා කිව්වා. ඉතින් ගිණුම් කරන අනුපාත සම්බන්ධයෙන් ටියුට් එකක් මම ඔයගලන්ට දෙන්න තියෙනවා. එතකොට අපි ඊළඟට විශේෂ නිර්දේශයේ වැදගත් මේ වෙනකොට ප්‍රශ්නයක් ඉදිරිපත් වෙන කොටසකට අපි යොමු වෙන්න හදනවාද? ඒ තමයි ලාභ පරිමා විශ්ලේෂණය. එහෙම නැත්නම් පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය කියලා කිව්වත් හරි. පිරිවැය පරිමා ලාභ cost volume profit analysis කියන එක. මම ඔයගොල්ලන්ගේ chat box එකේ ලියනවා මේ වචනය බලා ගන්න. cost volume profit analysis කියන එක. නැත්නම් ඔකට කියනවා CVP කියලා analysis කියලාත් කියනවා. හරි. පිරිවැය පරිමා ලාභ තමයි ඔය තියෙන්නේ. පිරිවැය පරිමා ලාභ. ඔකේ ඔය කොයි ආකාරයකට කල් කමක් නැහැ. සාමාන්‍යයෙන් ඉංග්‍රීසියේදී CVP analysis කියලාත් කියනවා. කොයි විදිහට හේතුණත් ලොකු ප්‍රශ්නයක් නැහැ. මේ මට කවුරු හරි පොතේ කියන්න මේ පිළිබඳ ගණන් හදන එක එහෙම නැත්නම් මේ පිළිබඳව අධ්‍යයනය කරන එක වෙනත් විෂයයක නැත්නම් වෙන මේගොල්ලන්ට ඔයගොල්ලන්ට හම්බෙන වෙනත් විෂයයක මේ අපේ පාඨමාලාවේ ඩිප්ලෝමා එකේ කොහේ හරි තැනක උගන්වනවද මේ සම්බන්ධයෙන්? මේ කොටස උගන්වනවද? කොහොමද? මෙතන ඉගෙනගත්ත දරුවෝ කියන්න බලන්න ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වල උගන්වනවද මේ සම්බන්ධයෙන්? ඔව් සර්. මේක උගන්වනවද? මේ කොටස උගන්වනවද? උගන්වනවා සර්. එතකොට ඒ කොටසෙන් ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවද ක්‍රෙඩිට් මැනේජ්මන්ට් වල? ඔයගොල්ලෝ පහුගිය ප්‍රශ්න පත්‍ර වල බලලා තියෙනවද එහෙම ප්‍රශ්න ඉදිරිපත් වෙලා තියෙනවද කියලා? කොබලන් කතා කරන්න මෙතන ඔය පහුගිය ප්‍රශ්න පත්‍ර දැන් මේ වෙනකොට අධ්‍යයනය කරමින් ඉන්න දරුවෝ. හරි. ඒ කොයි හැටි වෙතත් අපි අපේ කොටස පාඩම ඒ විදිහටම කරගෙන යමු. අපි පාඩමට අවධානය යොමු කරලා මම white board එක දැම්මොත් පේනවද කියන එක පැහැදිලි කරන්න. දැන් පුතාලට පේනවද මගේ white screen එක? අන වීඩියෝ එකේ link එක නැත්නම් YouTube වීඩියෝ link එක දාලා තිනවා කවුද? දිලක්ෂි දාලා තිනවා ඒක බලන්න. හොඳයි white board එක පේනවද පුතාලා? පේනවා. right හොඳයි. අපේ පාඩමේ අපි මේ කතා කරන්න යන්නේ පිරිවැය පරිමා ලාභ විශ්ලේෂණය පිළිබඳව. මේක තමයි අපේ පාඩම. එහෙම නැත්නම් මේකට අපි කියනවා cost volume profit analysis කියලා. ඒකම ඒ වගේම තමයි CVP කියලා කියන්නේ. මේක සමහර කෙනෙක් CPV PVC මොනවා කියවත් ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් CVP කියන වචනේ තමයි බොහෝ විට යෙදෙන්නේ. ඒකයි මම මේ වචනේ පාවිච්චි කළේ.
හොඳයි. අපි ඕනම නිෂ්පාදනයක් ගත්තොත් මම මේ කියන කොටස් ටික හොඳට පැහැදිලි කරගන්න. එතකොට ඔයගොල්ලන්ට මේ පාඩම පිළිබඳ ලොකු ගැටලුවක් මතුවෙන්නේ නැහැ. මේක වාණිජ්‍ය විෂය ධාරාව හදාරපු දරුවෝ මේ ගැන කලින් අධ්‍යයනය කරලා තියෙන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. නමුත් අනිත් දරුවෝත් මේක අහගන්න මේකේ එහෙම නැතුව අපි ඍජුවම ගණන් වලට යන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එහෙම ඍජුවම ගණන් හදන්න ගියොත් ගැටලුවක් වෙයිද දරුවන්ට? මෙතනින් දරුවන්ට ඍජුවම විභාග ප්‍රශ්න වලට ගියොත් ගැටලුවක් වෙයිද? මම හිතනවා ඒක ඔව් කතා කරන්න පුතේ. අපි ඍජුවම විභාග ප්‍රශ්න වලට යන්නේ නැතුව මෙතන මේ විෂය කරුණ ගැන සාකච්ඡා කරලා ඊට පස්සේ යමුද? ඒක ලේසි නේද? විෂය කරුණු ටික සාකච්ඡා කරලා යමු සර්. එහෙම කරමු නේ සර් පොඩ පැය. හරි. හරි. මෙන්න මෙහෙම එකක් තියෙනවා පුතේ. දැන් අපි ඕනම නිෂ්පාදනයක් ගත්තොත් හරි අපි හිතමු අපි නිෂ්පාදනය කරනවා සපත්තුවක් නිෂ්පාදනය කරනවා. මගේ සපත්තුව ඇඳ ගන්න බැරි වෙන්න පුළුවන් සපත්තුවක් හරියට හරි. මෙහෙම සපත්තුවක් තියනවා කියලා හිතා ගන්න පොදේ. හරි. සපත්තුවක් නිෂ්පාදනය කරන්න යනවා. හරි. මොකක් හරි මෙහෙම මේ සපත්තුව නිෂ්පාදනය කරන්න යනකොට අපිට මුලින්ම මේ සපත්තුවට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ප්‍රමාණයක් තියෙනවා. මොනවද? සමහර වෙලාවට මේකට අපිට සම්භාණ්ඩ සමක් හොයාගන්න වෙන්න පුළුවන්. නැත්නම් ලෙද කියලා කියන එක. හරිද? ගන්න වෙන්න පුළුවන්. නැත්නම් වෙනත් මොකක් හරි රෙක්සින් වෙන්න පුළුවන්. හරි මොකක් හරි එකක් ගන්න වෙනවා. ඊට අමතරව මේකට අපිට රබර් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. ප්ලාස්ටික් පාවිච්චි කරන්න වෙන්න පුළුවන්. මේ වගේ අපිට අමුද්‍රව්‍ය අවශ්‍ය වෙනවා. ඊට පස්සේ අපි මේ අමුද්‍රව්‍ය කරගෙන යන අතරේ අපි ඒකට අමුද්‍රව්‍ය එකතු කරලා අමුද්‍රව්‍ය නිමි භාණ්ඩයට පත් කරනකොට මේ ක්‍රියාවලිය ඇතුලේ අපි මේකට ශ්‍රමය එකතු කරනවා. ශ්‍රමය පාවිච්චි කරනවා. ඊට පස්සේ බල ශක්තිය මේක ඇතුලේ පාවිච්චි කරනවා. විදුලි බලය වගේ දේවල් පාවිච්චි කරනවා. හරි. ඊට පස්සේ වෙනත් වියදම් අපිට කරන්න වෙනවා. පිරිවැය කරන්න වෙනවා. මේ සියල්ල වෙනකොට අපි නිශ්චිතව යම් තැනක සිට පටන් ගත්තොත් එහෙම අපිට නිෂ්පාදන අදහසක් තියෙනවා. නිෂ්පාදන අදහසක් තියෙනවා. නැත්නම් ඒක ඊට පස්සේ එතනින් අපි අමුද්‍රව්‍ය රැස් කර ගන්නවා. අමුද්‍රව්‍ය ඊට පස්සේ අඩ නිමි භාණ්ඩ බවට පත් කරනවා. අඩ නිමි භාණ්ඩ බවට පත් කරනවා. ඊට පස්සේ මේක නිමි භාණ්ඩයක් බවට පත් වෙනවා. නැත්නම් ෆිනිෂ් ගුඩ් එකක් වෙනවා. මේක අඩ නිමි භාණ්ඩ වලට අපි කියනවා semi finished good කියලා. semi finished goods කියලා කියනවා. අමුද්‍රව්‍ය වලට කියනවා raw material කියලා. raw material කියලා කියනවා. නිමි භාණ්ඩ වලට කියනවා අපි finish good කියලා. ඊට පස්සේ මේකට අපි ඇසුරුම් කරනවා. ඇසුරුම් කරන එක කියනවා පැකේජින් කියලා. නැත්නම් පැකින් කිව්වත් කම පැකේජින් නෙමෙයි පැකින් කියන එක තමයි වඩා. ඊට පස්සේ මේක ගබඩා කරනවා. ස්ටෝරිං. ඊට පස්සේ මේක ප්‍රවාහණය කරනවා. ट्रांसपोर्ट. ඊට පස්සේ තමයි මේක වෙළඳ පොළට යන්නේ නැත්නම් මාකට් කියන තැනට එන්නේ. හරි. දැන් මෙතන මේ අමුද්‍රව්‍ය නිෂ්පාදන අදහස අපි ළඟ තියෙන අපිට සපත්තුවක් නිෂ්පාදනය කරන්න අවශ්‍යයි. අපි අමුද්‍රව්‍ය විදිහට අපි ඉස්සෙල්ලා වගේ විවිධ අමුද්‍රව්‍ය ගන්නවා සපත්තුවක් හදන්න. ඊට පස්සේ යම් වෙලාවක අපි ගිහින් බලනකොට අතරමැද සපත්තුවක් සම්පූර්ණ සපත්තුවක් නැහැ. සමහරලාට කොටස් පීපයක් එකතු කරලා තියෙනවා. සපත්තුවේ අඩිය වෙනම තියෙනවා. එහෙම අපි නිෂ්පාදනය තාම සිද්ධ වෙමින් යනවා. අවසානයේ ගිහිල්ලා බලපුවහම අපිට නිමි භාණ්ඩයක් පේන්න තියෙනවා. ෆිනිෂ් ගුඩ් එකක් පේන්න තියෙනවා. නිම වෙච්ච සපත්තුවක්. ඒ නිම වෙච්ච සපත්තුවට ඊට පස්සේ අපි ඇසුරුමක් යොදනවා. සමහරලාට කාඩ්බෝඩ් පෙට්ටියක් එහෙම නැත්නම් ලස්සන ආවරණයක් යොදනවා.
ඊට පස්සේ මේක අපි කියලා ගබඩාවක තියලා තියෙනවා. යම් කිසි නිශ්චිත වෙලාවක් ගබඩාවකට දැන් යොදවනවා. ගබඩාවේ සිට ඊට පස්සේ අපි වෙළඳපොළට ප්‍රවාහණය කරනවා. ඊට පස්සේ තමයි වෙළඳපොළේදී මේක එළියට ගන්න පුළුවන් වෙන්නේ. මේ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට අපි අසුරු කර ගන්නවා, අපි භාවිත කර ගන්නවා. මම කියනවා ඇහෙනවද පුතේ? පැහැදිලි කරන්න මම කියනවා ඇහෙනවද? ඇහෙනවා. හොඳයි. හරි. අපි මේ ක්‍රියාවලිය කරගෙන යනකොට හරි අපිට නිෂ්පාදන අදහසක් තියෙනවා. නිෂ්පාදන අදහස තියෙනවා මෙහෙම. අපේ අදහස මෙහෙම නිෂ්පාදන ක්‍රියාවලිය පිළිබඳ අපේ අදහසක් තියෙනවා. මේ අදහස ආපුවම අපිට විවිධ වියදම් කරන්න වෙනවා. අපිට මේකට කර්මාන්ත ශාලාවක් නැත්තම් කර්මාන්ත ශාලාව කියන වචනේ මම යොදන්නම්. එහෙම නැත්තම් වැඩබිමක් අවශ්‍යයි. වැඩබිමක් අවශ්‍යයි. මේක ඊට පස්සේ අපිට යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය වෙනවා. හරි. ඊට පස්සේ මේකට ශ්‍රමිකයන් අවශ්‍ය වෙනවා. විවිධ ශ්‍රමිකයෝ අවශ්‍ය වෙනවා. ඊ අමතරව අපිට අමුද්‍රව්‍ය හරිද? ඊට පස්සේ අපිට බල ශක්ති සැපයීම අවශ්‍ය වෙනවා. විවිධ බල ශක්ති ක්‍රමවේද අවශ්‍ය වෙනවා. මේ යන්ත්‍ර සූත්‍ර මම මෙතන යන්ත්‍ර සූත්‍ර විතරක් නෙවෙයි වාහන කියලා යොදන්නම්කෝ. හරි. මේ වගේ විවිධ නිෂ්පාදනයට අවශ්‍ය දේවල් එකතු කර ගන්න වෙනවා. දැන් මෙතන බලාගෙන යනකොට අපි කර්මාන්ත ශාලාව හදන්නේ එකයි. එක කර්මාන්ත ශාලාවක් හදනවා. ඒක තමයි අපිට අවශ්‍ය කරන දේවල් ටික තියෙන්නේ. අපිට අවශ්‍ය ඉඩ කඩ ඔක්කොම තියෙනවා. ඊට පස්සේ යන්ත්‍ර සූත්‍ර ටික ගන්නවා, වාහන ටික ගන්නවා, අපි ඒවා දිගට පාවිච්චි කරගෙන යනවා. ශ්‍රමිකයන් ළඟ අපි ශ්‍රමිකයන් හොයා ගන්නවා, එයා අපිත් එක්ක සේවය කරනවා. අමුද්‍රව්‍ය අපිට අවශ්‍ය පරිදි අපි දිගින් දිගටම මිලදී ගන්නවා. දිගින් දිගට මිලදී ගන්නවා අපි නිෂ්පාදනය කරගෙන යන විදිහට. බල ශක්තියත් එහෙමයි. බල ශක්තිය සැපයුම ගත්තට පස්සේ අපිට අවශ්‍ය විදිහට වරින් වර බල ශක්තිය අපි යොදා ගන්න. එතකොට ඔයගොල්ලෝ දන්නවා, ඔයගොල්ලෝ දැනටමත් හැම දරුවෙක්ම වගේ ඉගෙනගෙන ඇති යම් අවස්ථාවකදී මේ අපි නිෂ්පාදනය කරපු මේ සපත්තු ඇතුලේ මේ සපත්තු නිෂ්පාදනය කරන කටයුත්ත සිද්ධ වෙනකොට මේ සපත්තු නිෂ්පාදනය කරනකොට අපිට මේක ඇතුලේ අපි ස්ථාවරව යම් වියදම් ටිකක් කරා. ඒ වියදම් වෙනස් වෙන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ දන්න එකක්. අපි ඒවට කියනවා ෆික්ස්ඩ් කොස්ට් කියලා. උදාහරණයක් කියන්න පුතේ ස්ථාවර වියදමකට. අපි මේ සපත්තුව හදනකොට අපි කලින් කතා කරපු දේවල් වල ස්ථාවරම වියදම් කරනවා. ආයේ වෙනස් වෙනවා අඩු වෙනස් වෙන්නේ නැහැ. ඒකේ වියදම එක සැරයක් කරාට පස්සේ ඒක ස්ථාවරව තියෙනවා. ආයේ දිගින් දිගට වැඩි වෙන්නේ අවශ්‍යතාවයක් නැහැ. මොනවද ඒ වගේ ඒවා කියන්නේ? කතා කරන්න පන්ති දරුවෝ කතා කරන්න යන්ත්‍ර සූත්‍ර උදාහරණයකට අපි යන්ත්‍ර සූත්‍ර එක සැරයක ගන්නවා. තව අපි කලින් කතා කරා දැන් ගොඩනැගිල්ල අපිට අවශ්‍ය වෙන්නේ එක සැරේයි. ගොඩනැගිල්ල හැදුවා, ගොඩනැගිල්ල අවශ්‍ය පහසුකම් ටික සලසා ගත්තා. ඒ වගේම මම එකතු කරනවා වාහන. ඒ වගේ දේවල් අපි වියදම් කරලා තියෙනවා. අපි වියදම් කරාට පස්සේ ගත්තට පස්සේ ඒවා නිතර පාවිච්චි කරනවා. පාවිච්චි කරගෙන ගියාට අපි නැවත යන්ත්‍රයක්ම ගන්න අවශ්‍ය නැහැ. යන්ත්‍රයක් සපත්තුවක් හදන වාරයක් පාසා අපිට යන්ත්‍රයක් ඕන වෙන්නේ නැහැ. එක යන්ත්‍රයක් අරගෙන ඒකෙන් කාලාන්තරයක් තිස්සේ අපිට සපත්තු හදන්න පුළුවන්. කර්මාන්ත ශාලා ගොඩනැගිල්ල හැදුවා. ගොඩනැගිල්ල තුල කාලාන්තරයක් තිස්සේ අපිට සපත්තු නිෂ්පාදනය කරන්න පුළුවන්. වාහනයක් ගත්තාම වාහනය දිගින් දිගටම ප්‍රවාහන කටයුතු සඳහා අමුද්‍රව්‍ය ප්‍රවාහනය කරන්න, විභාන ප්‍රවාහනය කරන්න දිගටම පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒ වගේම මේක තුල තියෙනවා මේකේ අනිත් පැත්ත, ඒ කියන්නේ විචල්්‍ය වියදම්. නැත්නම් මේකට කියන විචල්්‍ය පිරිවැය කිව්වත් මේ පිරිවැය කියන වචනේත් හරියි. වඩා පාවිච්චි වෙන්නේ පිරිවැය කියන වචනේ. මොකද විචල්්‍ය පිරිවැය කියලා කියන්නේ අපි ඒවට කියනවා variable cost කියලා. මම උදාහරණ කියන්නේ ඒ කියන්නේ නිෂ්පාදනය කරගෙන යනකොට නිෂ්පාදනය වෙන ප්‍රමාණය හැටියට වෙනස් වෙනවා. අඩු වෙනකොට අඩු වෙනවා, වැඩි වෙනකොට වැඩි වෙනවා. මොනවද ඒ වගේම? අමුද්‍රව්‍ය අනිවාර්යයෙන්ම වෙනස් වෙනවා. මොකද අමුද්‍රව්‍ය අපි නිෂ්පාදනය කරන ප්‍රමාණයට තමයි වියදම් වෙන්නේ. තව ශ්‍රමිකයන් මොකද පුතේ? ශ්‍රමය. ආයි කියන්න මට ඇහුන්නේ නැහැ. දෙන්නෙක් කියවුවා.
මොකද්ද විචල්්‍ය වියදමක් කියන්න ආපහු අමුද්‍රව්‍ය ඊට පස්සේ කො කතා කරන්නේ කවුරුත් කියන්න බල ශක්තිය සඳහා වියදම්. ඔව් බල ශක්තිය අපි විදුලි බලය ගත්තා නම් විදුලි බලය වැඩි වෙනවා නිෂ්පාදනය වැඩි වෙනකොට මම ඕකට එකතු කරනවා විචල්්‍ය ශ්‍රමය තියෙනවා විචල්්‍ය ශ්‍රමය ඒ කියන්නේ ෆැක්ටරි එකේ වැඩ කරන ළමයි ඉන්නවා ඒ අයට සපත්තු ප්‍රමාණය වැඩි වෙනකොට වැඩිපුර ගෙවන්න වෙනවා අපි හිතමු ඒගොල්ලන්ට ගෙවන්නේ වැඩ කරපු ඒකක ගානට ඔයා මෙච්චර සපත්තු වල සපත්තු අඩි නැත්නම් සපත්තුවේ සෝල් එක හදලා තියෙනවා අද දවසට 100ක් වාටේ 100ට ගෙවන්නේ හෙට එක 98ට බැස්සොත් අපි කියන්නේ 98කට අනිද්දා 105ට වැඩි වුණොත් අපි ඒක කියන්නේ 105කට ඒ විදිහට වෙන විචල්්‍ය වෙන ශ්‍රමය හැබැයි මෙතන මේ ස්ථාවර වියදම් පැත්තෙත් තියෙනවා විචල්්‍ය නොවන ශ්‍රමය ස්ථාවර ශ්‍රමයක් තියෙනවා මොනවද කර්මාන්ත ශාලාවේ නෙවන අපි දන්නවා කර්මාන්ත ශාලාවේ නැති ව්‍යාපාරයේ පරිපාලනයට ඉන්නවා සමහර වෙලාවට කළමනාකරුවෙක් ඉන්නවා ගිණුම් තබන අය ඉන්නවා මේ අයට අපි මාසික පඩියක් ගෙවන්නේ ඒ අයට ස්ථාවර වියදමක් ලැබෙනවා එතන ස්ථාවර වියදමක් එකට යද වෙයි ඒ අයට ෆැක්ටරිය සමහර වෙලාවට වහලා තිබ්බත් නැත්නම් ෆැක්ටරිය වැඩ කරන ප්‍රමාණය අඩු වුණා වැඩි වුණා කියලා නෑ ඒගොල්ලන්ට එකම පඩියක් ගෙවන්නේ දැන් මේ විදිහට ප්‍රධාන වශයෙන් වියදම් දෙකක් බෙදනවා මේක ඔයගොල්ලෝ දන්න කාරණයක් මම මේ නැවත මතක් කරේ ස්ථාවර වියදම් නැත්නම් ස්ථාවර පිරිවැය කියලා දෙයක් තියෙනවා විචල්්‍ය වියදම් කියලා තියෙනවා අපි නිෂ්පාදනය කරගෙන යනකොට අපි සරල අදහසක් තියෙනවා අපි නිෂ්පාදනය කළත් නැතත් මෙන්න මේ ස්ථාවර වියදම් කියන මම මේ නිල් පාටින් තරුවක් දාන එක වියදම කරන්නම ඕන මේ වියදම අපි කරන්නම ඕන නිෂ්පාදනය සමහරවිට ෆැක්ටරිය වහලා තිබුණා වුණත් නැත්නම් ෆැක්ටරිය වැඩ කරේ නැත්තත් සපත්තු හදවුවේ නැතත් මේ වියදම් ටික අපිට දරන්න වෙනවා සාමාන්‍ය සම්මත තත්ත්වයට යටතේ සම්මත තත්ත්වයට යටතේ ඒක වරද්ද ගන්න එපා අපි මේ බොහොම සම්මත තත්ත්වයන් යටතේ මේක කතා කරන්නේ හැබැයි විචල්්‍ය වියදම් එහෙම නෙමෙයි මම මේ කොළ පාටින් තරුවක් දාන පැත්තේ තියෙන ඒවා එහෙම නෙමෙයි ඒවා වෙනස් වෙන්නේ වැඩි වෙන්නේ අපි පාවිච්චි කරන විදිහට එතකොට අපි හදනවා සපත්තුවක් අපි සපත්තුවක් දැන් මේ විදිහට හදලා අපි මේව සපත්තුව මම මේ උදාහරණය දිගටම ගෙනියනවා සපත්තුවක් කියන එක ඒකකයක් ගත්තොත් එහෙම මේ ඒකකය ඇතුලේ අපි එකතු කරපු අමුද්‍රව්‍ය ටික තියෙනවා අපි එකතු කරපු බල ශක්තිය ටික තියෙනවා අපි මේකට දාපු ශ්‍රමය ටික තියෙනවා හරිද අපි මේක වෙනුවෙන් අවසානයේ ඇසුරුම් හරි මොන හරි කරා නම් ඒවා තියෙනවා හරි ඒ වගේම මේ සපත්තුව පවත්වාගෙන යන්න අපි ස්ථාවරව පිරිවැය ටිකකුත් කරලා තියෙනවා ඒ ටිකක් තියෙනවා ඒ ටික හැබැයි අපිට වෙනම අඳුර ගන්න බැරි වෙන්න පුළුවන් දැන් මේ ඔක්කොම වියදම් කරාට පස්සේ අපිට මේ සියලුම වියදම් මේ මුළු වියදම් සියල්ලම එකතු වුනහම මුළු පිරිවැයක් එනවා මේ සපත්තුවක් හදන්න මුළු පිරිවැයක් යනවා total cost කියලා අපි කියනවා ලොකු එක පිරිවැයක් යනවා දැන් අපි මොකද කරන්නේ මගේ white board එක පේනවද පුතේ white board එක පේනවද ඔව් සර් දැන් මොකද වෙන්නේ මේ සපත්තුව විකුණලා අපි යනකොට සපත්තුවට දැන් අපි පිරිවැය දරලා තියෙනවා පිරිවැයක් දරලා තියෙනවා මොකක්ද ඒකට අපි කිව්වා total cost එක දැන් අපි දරලා තියෙන මේ සපත්තුවක් නිර්මාණය කරලා එළියට ගෙන්න total cost එකක් ගිහින් තියෙනවා අපි මේක අතර කොටස් දෙකක් දැක්කා එකක් තමයි ස්ථාවර පිරිවැයක් තියෙනවා කොහොමද ස්ථාවර පිරිවැයක් තියෙන්නේ මම ඒක පැහැදිලි කරනවා දැන් ගොඩනැගිල්ල සම්පූර්ණයෙන්ම හදලා තියෙන්නේ එක සපත්තුවක් හදන්න නෙවෙයිනේ එතකොට ඕගොල්ලෝ හයි ඇයි ඒක ගත්තේ හැම ඒ ගොඩනැගිල්ල ඇතුලේ සපත්තු කීයක් හැදෙනවද එක සවසකට සමහර සපත්තු කුට්ටම් 200-300ක් හැදෙනවා ඇති ඇයි එහෙනම් ගොඩනැගිල්ල ගත්තේ ඒ හැදෙන හැම සපත්තු කුට්ටමකින්ම යම් මුදලක් මේ ගොඩනැගිල්ල මේ ගොඩනැගිල්ලක් හරි නැත්නම් යන්ත්‍ර සූත්‍රයකින්කට හරි කරපු වියදමේ යම් කොටසක් මේ හැම සපත්තුවකටම යනවා
ඒක නිසා නැත්තම් අපි ගොඩනැගිලි හදලා තියලා වැඩක් නැහැ. ආයේ හදපු ගොඩනැගිල්ලේ යම් කොටසක් යනවා. යම් කොටහක් වියදම් කරන්න වෙනවා මේ සපත්තුවක් හදන්න. එතකොට ඒක ඇතුලේ ස්ථාවර පිරිවැයක් තියෙනවා. ස්ථාවර පිරිවැයක් තියෙනවා. හරි. අපි කර්මාන්ත ශාලාවේ නොවන වෙනත් සේවකයෙකුට වැටුපක් ගෙවලා තියෙනවා කියලා හිතන්නකෝ. කර්මාන්ත ශාලාවේ කාර්යාලයේ වැඩ කරන කෙනෙකුට මාස පඩියක්. මේ මාසේ පඩිය අපි ගෙවන්න ඕනේ. ඒ ගෙවන පඩිය කොහෙන්ද හොයන්නේ මේ සපත්තු විකුණලා තමයි හොයන්නේ. එහෙනම් මේක ඇතුලේ මේ පිරිවැයත් එකතු වෙන්න ඕනේ. ඊට පස්සේ අපි දන්නවා මේක ඇතුලේ වැදගත්ම දෙයක් තියෙනවා විචල්්‍ය පිරිවැයකුත් තියෙනවා. මේ වගේ ඉංග්‍රීසි වචනත් මතක තියාගන්න. මම ස්ථාවර කොස්ට් කියන එක ෆික්ස් කොස්ට් කියලා FC කියලා දානවා. මේක VC කියලා දානවා variable cost කියන එක. එහෙනම් මේ total cost කියන එක ඇතුලේ මුළු පිරිවැය ඇතුලේ තියෙනවා fixed cost එකක් තියෙනවා variable cost එකක් තියෙනවා. මේ දෙකම තියෙනවා. එන සපත්තුවක් දැන් හදලා ඉවරයි. දැන් සපත්තුව වෙළඳ පොළට යවන්නත් හරි ඔක්කොම කරා. අපි වෙළඳ පොළට ගිහිල්ලා දුන්නා කියමුකෝ සියලු වියදම් දරලා. අපි ට්‍රාන්ස්පෝර්ට් කරන එකත් විචල්්‍ය වියදමක් වෙනවා. සපත්තු කුට්ටමකට වැඩි වෙන ප්‍රමාණයට ට්‍රාන්ස්පෝර්ට් වැඩි වෙනවා. නැත්නම් ප්‍රවාහණය වැඩි වෙනවා. ඇසුරුම් වැඩි වෙනවා. ඒ අනුව මේ ඔක්කොම කරලා දැන් අවසානයේ සපත්තුවක් ඔන්න අපි මේවා පොඩි පොඩි වියදම් ඔක්කොම එකතු කරලා හදලා දැන් මුළු පිරිවැය හොයාගත්ත එක සපත්තුවකට යනවා. එක සපත්තුවක් මෙහෙම වියදම් කරලා හැදුවා. අපි මෙහෙම මහන්සියලා හැදුවා. දැන් ඒකට සම්පූර්ණ පිරිවැයක් කරලා තියෙනවා. මේ පිරිවැය කොහොමද ආවරණය වෙන්නේ? මේ පිරිවැය ආවරණය වෙන්නේ කොහොමද කියන්නේ පුතේ? කියන්න. දැන් මේ total cost එකක් අපි දැරුවා. මොනවාද? ස්ථාවර පිරිවැයක් තියෙනවා කිව්ව මං කෝ විචල්්‍ය පිරිවැයක් තියෙනවා. දැන් කියන්න පුතේ මොකද්ද? කොහොමද මේක පිරිවැය ආවරණය වෙන්නේ කොහොමද? සපත්තු හැදුවට පස්සේ අපේ පිරිවැය කොහොමද ආවරණය වෙන්නේ? කතා කරන්න. ආණ්ඩේ මිලෙන්. පුතේ භාණ්ඩේ ඔය කතා කරන්න අනිත් දරුවෝත් කියන්න. බය නැතුව කතා කරන්න. වැරදි උත්තර කිසි දෙයක් වැරදි නැහැ. මිලෙන්. භාණ්ඩේ මිලෙන්. හරියට හරි. භාණ්ඩේ මිලෙන්. අපිට හම්බ වෙන්නේ මොකද්ද? භාණ්ඩේ මිල. උදාහරණයකට අපි හිතමු සපත්තුවක් හදනකොට අපිට ඒකට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය ඔය සියලුම දෙයට රුපියල් 150ක් ගියා කියලා. ඒ වගේම අපි මුළු ස්ථාවර පිරිවැය අරගෙන අපි හදපු ඒකක ගාණෙන් බෙදනවා. අපි ඒක එතෙන්ටත් එමු. හරි. ඒකත් කරලා එමුකෝ. ඒකත් කරනවා. එතකොට මිලෙන් තමයි ආවරණය වෙන්නේ. දැන් අපි කිව්වා අපිට ෆික්ස් කොස්ට් එකක් නැත්තම් ස්ථාවර පිරිවැයක් තියෙනවා කියලා. හරිද? ස්ථාවර පිරිවැයක් තියෙනවා. ඒක ඇතුලේ අපි කතා කරපු මොනවද තියෙන්නේ? ගොඩනැගිලි තියෙනවා. විවිධ දේවල් තියෙනවා. හොඳ ගොඩනැගිලි, වාහන, යන්ත්‍ර සූත්‍ර මේ සියල්ල තියෙනවා. දැන් මේ ඔක්කොම එකතු වෙලා අපි ඒකක අපි හිතමු මේ වියදම් ටික කරලා අපි ඒකක ලක්ෂයක් හැදුවා කියලා. ඒකක ලක්ෂයක් හැදුවා. එහෙනම් මේ වියදම් ටික ඔක්කොම කරාට පස්සේ ඒකක ලක්ෂයක් හැදුවාට පස්සේ මේ වියදම් වල වටිනාකම අපි A කියලා හිතුවොත් එහෙම A කියලා පදේ නිකන් දන්නේ නැති පදයක් හිතුවොත් එහෙම මේ මුළු එක ඒකකයකට ගිහින් තියෙන ඔන්න ඔච්චර මුදලක්. ඒක තේරුණාද? එක ඒකකයකට ගිහිල්ලා තියෙන මුළු වියදම් බෙදීම ඒකක ගන්න. ඒකකයකට ගිහිල්ලා තියෙන ස්ථාවර පිළිවෙල. ඕක තමයි ස්ථාවර අපි මොකද්ද කියන්නේ ෆික්ස් කොස්ට්. එතකොට මේක මතක තියාගන්නේ කොහොමද අපි ඒකකයක ස්ථාවර පිරිවැය සමාන වෙන්න ඕන මුළු ස්ථාවර පිරිවැය. මුළු ස්ථාවර පිරිවැය මතක තියාගන්න. මුළු ස්ථාවර පිරිවැය බෙදීම නිෂ්පාදන ඒකක ගණන. නිෂ්පාදිත නැත්නම් නිෂ්පාදිත කියලා කියමුකෝ. ඒකක ගණන. ඔක ලේසියෙන් මතක තියාගන්න total fixed cost බෙදීම Q. හැම වෙලාවෙම පුතේ Q කියන ලකුණෙන් කියන්නේ ඒකක සංඛ්‍යාව. මේ ගණන් වලදී quantity ඒක තමයි Q කියන්නේ. TFC කියන්නේ total fixed cost. හරි. එතකොට මේකට TFC කියන මේකට කියනවා average fixed cost. AFC නැත්නම් සාමාන්‍ය ස්ථාවර පිරිවැය සාමාන්‍ය කියන්නේ ඒකකයකට ගිය ගන්න average fixed cost කියන එක. ඔය වචන හැමතැනම මතක තියාගන්න. ඒකකයක ස්ථාවර පිරිවැයම තමයි ස්ථාවර පිරිවැය සාමාන්‍ය කියලා කියන්නේ. ඒකක සංඛ්‍යාවෙන් බෙදලා. හරි. එතකොට අපි දැන් මෙහෙම ඒකකයකට හොයාගත්තා. අපි දන්නවා ඒකකයක තියෙනවා. එතකොට එක ඒකකයක් හදනකොට අපි ඒකට වියදම් කරනවා fixed cost.
එහෙම නැත්නම් අපි වචනයක පාවිච්චි කරන්නේ මෙතනින් එහාට fixed cost per unit නැත්නම් ඒකක ස්ථාවර පිරිවැය කියන එක හොයාගන්න. ඊට පස්සේ මේක හොයාගන්න. ඊට පස්සේ හොයාගන්න ඕන ඒකක විචල්්‍ය පිරිවැය. ඒක කොහොමද හොයාගන්නේ? අර වගේමයි. ඒකක විචල්්‍ය පිරිවැය කියන්නේ මොකක්ද එහෙනම්? මුළු විචල්්‍ය පිරිවැය ටික හොයාගන්න. මුළු විචල්්‍ය පිරිවැය. total variable cost හොයාගන්න. ඒකට කියනවා TVC. ඊට පස්සේ ඒකකයකට එහෙනම් කොහොමද ඒකක විචල්්‍ය පිරිවැය හොයන්නේ? මේ TVC කියන එක අපි බෙදනවා Q වලින්. ඇයි? ඒකක සංඛ්‍යාවෙන් බෙදනවා. ඕකටම කියනවා අපි AVC කියලා. average variable cost. එහෙනම් අපි දැන් හොයාගත්තා එක ඒකකයක average fixed cost එක දන්නවා, average variable cost එක දන්නවා. එහෙනම් මේක හරිද? average total cost වෙන්න ඕනේ. මොකක්ද ඒක කියන්නේ? total cost එක නැත්තම් මුළු පිරිවැය බෙදීම Q වෙන්න ඕනේ. දැන් මම ඕක හරියට අනිත් විදියට ලිව්වොත් එහම ඔයගොල්ලන්ට තව ටිකක් පැහැදිලි වෙනවා. දැන් අපි කීවා සෑම නිෂ්පාදන එකම සෑම නිෂ්පාදනයකම ස්ථාවර පිරිවැය තියෙනවා කියලා මම කියනවා. ස්ථාවර පිරිවැය තියෙනවා කියලා කියනවා. ඒ ටික අපි කතා කරා. විචල්්‍ය පිරිවැය තියෙනවා කියලා කිව්වා. විචල්්‍ය පිරිවැය තියෙනවා කියලා කිව්වා. මේ දෙක එකතු වුණාම මුළු පිරිවැය එනවා කියලා මම කීවා. එහෙනම් ඒකකයකට හොයාගන්න මේ ඔක්කොම ඒකක ගණනෙන් බෙදන්නනේ ඕන. මේ ඔක්කොම බෙදනවා ඒකක ගණනෙන්. මෙහෙම බෙදනවා. දැන් මේ මම කියනවා පේනවද පැහැදිලි වෙනවද ප්‍රශ්න තියෙනවද නම් අහන්න ඕන. කනිෂ්ක පේනවද බුද්ධික පේනවද? මේ කියනවා ඇහෙනවද? හරි හොඳයි. එහෙනම් මොකද්ද අපි ඒක ආපහු අර අපි ඉස්සර කලින් කතා කරපු විදිහට ලියනවා මොකද්ද? total fixed cost එකතු කිරීම total variable cost සමානයි total cost මුළු ස්ථාවර පිරිවැය බෙදීම මුළු විචල්්‍ය පිරිවැය සමානයි. මුළු ස්ථාවර පිරිවැය එකතු කිරීම මුළු විචල්්‍ය පිරිවැය සමාන වෙනවා මුළු පිරිවැයට. අපි මේ මුළු සමීකරණයම Q වලින් බෙදනවා. මේක බෙදන්නේ මෙහෙමයි. එතකොට මෙතන එනවා average fixed cost එක එනවා. මෙතන average variable cost එක එනවා. මෙතන average total cost එක එනවා. මේ මොකද්ද? ඒකකයක පිරිවැය හොයාගන්න හැටි. හරිද? දැන් මෙන්න මේකේ වැදගත් කාරණාවක් අපි මේ පාඩමේ ඉගෙන ගන්න ඕන. වැදගත් කාරණාවක් ඉගෙන ගන්න ඕන. අපි කිව්වා ස්ථාවර පිරිවැය ගැන. අපි මෙහෙම ප්‍රස්ථාරයක් එහෙම ඇන්දොත් හරි ඔය ප්‍රස්ථාරේ වැරදි. එහෙම අඳින්න බෑ ප්‍රස්ථාරය. අපි මෙහෙම අඳින්න. ස්ථාවර පිරිවැය බැලුවොත් එහෙම මේ ඒකක ගණන මේ පිරිවැය අපි බිඳුවෙන් පටන් අරගෙන ඒකක ගණන වැඩි කරගෙන යනවා. දැන් මට කවුරු හරි පුතෙක් කියන්න දරුවෙක් කියන්න මේ පන්ති ඉන්න මේ ප්‍රස්ථාරය මම ඇන්දොත් එහෙම ස්ථාවර පිරිවැයට මම උඩ ලියලා තියෙනවා මෙතන රතු පාටින් ඉරකුත් ඇඳලා තියෙනවා. ස්ථාවර පිරිවැයට ඇන්දොත් මොන වගේ ප්‍රස්ථාරයක්ද එන්න ඕන? කවුරු පුතෙක් කියන්නේ? ස්ථාවර පිරිවැය x අක්ෂයට සමාන්තර රේඛාව x අක්ෂයට සමාන්තර රේඛාවක් කියලා මම හිතන්නේ කනිෂ්ක නේද කිව්වේ. හරි. හරි. ඒතර ඒකක ගණනත් එක්ක සමාන්තරව ඒ රේඛාව ඉදිරියට යනවා.
හරි. හරියට හරි. ඇයි එහෙම වෙන්නේ පුතේ? ස්ථාවර පිරිවැය මම මේ ඉර මේ කෙලින් නෑ කියලා හිතමු. ඇදට ඇදෙයි කියලා හිතලා මං ආය අඳිනවා. මොකද්ද මේ කියන්නේ? ඒකක ගණන කුමක් වුවත් ඒකක ගණන වැඩි වෙන්නේ මම මේ රතු පාටින් ඊතලයේ ගහන පැත්තට. ඒකක ගණන වැඩි වෙනවා. පිරිවැය වැඩි වෙන්නේ මම මේ නිල් පාටින් ඉර ගහන ඊතලයේ ගහන පැත්තට. දැන් එහෙම තත්ත්වයක් තියෙනවා නම් ස්ථාවර පිරිවැයේදී මොනතරම් වියදම් මේ ඒකක හැදුවත් ස්ථාවර පිරිවැය එකමයිනේ. එහෙනම් බිඳුවේදීත් ඒ වියදම්ම තියෙනවා. ඒ කියන්නේ අපි ස්ථාවර පිරිවැය යන්ත්‍ර සූත්‍ර ටික අරන් තියෙන්නේ ගොඩනැගිල්ල හදලා තියෙන්නේ වාහන ටික අරන් තියෙන්නේ දැන් තාම එකක්වත් හදලා නැහැ තාම. එකක්වත් හදලා නැහැ. හැබැයි ඒත් ඒ වියදම කරලා ඉවරයි. එහෙනම් මම ඔන්න නිල් පාට මේකක් අඳිනවා. අර මේ දරුවෝ කීවා වගේ ඔන්න ඔහොම සස්තාරයක් එන්නේ. ඇයි ඒකක ගාන මේ පැත්තට වැඩි වෙනවා මේ බලන්න. හැබැයි හැම තැනදීම මේ බලන්න මේ එකම උස තියෙන්නේ මේ. හැම තැනදීම එකම පාන්ට පිරිවැය තියෙන්නේ. කොතන ගියත් වෙනස් වෙලා නැහැ මේ. එහෙනම් ස්ථාවර පිරිවැය ප්‍රස්ථාරයකදී ඒකක ගන්නට එරෙහිව ස්ථාවර පිරිවැය අපි ප්‍රස්ථාරගත කරොත් එහෙම ඒක x අක්ෂයට සමාන්තර සරල රේඛාවක් වගේ පේනවා. ඒක හරියටම හරි ඔයගොල්ලෝ කියපු උත්තරේ. හරියටම හරි. එහෙනම් මෙන්න සමාවෙන්න එනිසා අපි මේන්න මේකට කියනවා ෆික්ස් කොස්ට් ප්‍රස්ථාරය. දැන් විචල්්‍ය පිරිවැය වලට මොකද වෙන්නේ? විචල්්‍ය පිරිවැය වලට මොකද වෙන්නේ? මට කියන්න කවුරුද පුතෙක් විචල්්‍ය පිරිවැය වලට මොකද වෙන්නේ කියලා? කොහොමද ප්‍රස්ථාරය පටන් ගන්න? කවුරුද කතා කරන්නේ? බිඳුව. විචල්්‍ය පිරිවැය ප්‍රස්ථාරය පටන් ගන්න බිඳුවෙන්. ඇයි ඒකක එකක්වත් හදලා නැහැ. ඒ හින්දා විචල්්‍ය පිරිවැයක් නැහැ. හැබැයි ඒකකයක් හදන්න මේක ක්‍රමයෙන් වැඩි වෙනවා. හැම ඒකකයකටම එකම විචල්්‍ය පිරිවැයක් තියෙනවා කියලා අපි උපකල්පනය කරොත් එහෙම මම රතු පාටින් අඳින සමාන මම කොළ පාටින් අඳිනවා ප්‍රස්ථාරයක් මෙන්න මෙහෙම උඩට යනවා සරල රේඛාවක් වගේ. මේක ඇවිල්ලා variable cost ප්‍රස්ථාරය. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මේ බලන්න. බිඳුව කියන තැනදී එක එකකයක්වත් නැහැ. ඒ නිසා එක වියදම් පොඩ්ඩක්වත් වියදම නැහැ. ක්‍රමයෙන් ඒකක වැඩි වෙනවා මම රතු පාටින් ඊතලයේ ගහන පැත්තට. ඒකක වැඩි වේගන යනවා. එහෙම වෙනකොට මොකද මේ ප්‍රස්ථාරයේ කොළ පාට එක වෙලා තියෙන්නේ? ක්‍රමයෙන් වැඩි වෙලා තියෙනවා විචල්්‍ය පිරිවැය. එහෙමනම් දැන් මට කියන්න දැන් විචල්්‍ය පිරිවැය ප්‍රස්ථාරයත් ඇඳගත්තා ස්ථාවර පිරිවැය ප්‍රස්ථාරයත් හොයාගත්තා. දැන් මට පෙන්වන්න මේ දෙක එකතු කරලා හදපු මුළු පිරිවැය ප්‍රස්ථාරය කොහොමද එන්නේ කියලා. කවුරුද දරුවෙක් කියන්නේ? මුළු පිරිවැය කියන එක ප්‍රස්ථාරය කොහොමද එන්නේ? දැන් මේ අපි දන්නවා මුළු පිරිවැය කියලා කියන්නේ විචල්්‍ය පිරිවැය එකතු කිරීම ස්ථාවර පිරිවැය කියන එක දන්නවා. එහෙමනම් මුළු පිරිවැය ප්‍රස්ථාරය තියෙන්න ඕන කොහෙද? HC රේඛාව මොකද පුතේ? ස්ථානයෙන් පටන් අරගෙන ඉහළට ගිහිනවා සර්. මොකද්ද ආයි කියන්න මේ කනිෂ්ක? FC රේඛාව y අක්ෂයට සම්බන්ධ වන තැනින් පටන් අරගෙන ක්‍රමයෙන් වැඩි වෙන ප්‍රස්ථාරයක් වෙනවා සර්. කණික කියනවා ඒක FC කියන මේ ෆික්ස් කොස්ට් කියලා මේ නිල් පාටෙන් අඳපු රේඛාව මෙන්න මේ පිරිවැය කියන මේ අපේ y අක්ෂයේ කැපෙන තැන ඉඳලා පටන් අරගෙන ඉහළට වැඩි වෙනවා කියලා. එතකොට එතෙන්දී තව සම්බන්ධතාවයක් අනුගමනය කරන්න මොකක්ද? හරි වැඩි වෙනවා. ඇයි ඒ? අපි බිඳුවේදීත් බිඳුව කියන තැනට આવොත් අපි මේක මේ මම මෙතන ලියලා පෙන්නනවා. අපි ඒකක එකක්වත් හදලා නැහැ. අපි දන්නවා හැබැයි total cost සමානයි total fixed cost එකතු කිරීම total variable cost. ඒකක එකක්වත් හදලා නැත්නම් මේ variable cost කියන එක බිඳුවයි. එහෙමනම් total cost එක සමාන වෙන්නේ මෙන්න මේකට. ඒ කියන්නේ total cost එක සමානයි total fixed cost කොයි වෙලාවේද ඒකක එකක්වත් නැති වෙලා. ඒකක එකක්වත් නැති වෙලා. එහෙමනම් ඒකක එකක්වත් නැති වෙලාවේ ප්‍රස්ථාරය තියෙන්නේ මෙන්න මෙතන. මම රතු පාටින් තිතක් තියන්නේ. පේනවද?
කොහෙද FC කියන නිල් පාට වක්‍රය ඇවිල්ලා නිල් පාට ප්‍රස්ථාරය ඇවිල්ලා මේ පිරිවැය කියන y අක්ෂය එක ඡේදනය නැත්තම් හමු වෙන තැන. ඒක හරි දැන් දැනගත්තා. ඇයි ඒ? එතෙන්දී එක ඒකකයක්වත් නැහැ. ඒක විචල්්‍ය පිරිවැය නැහැ. විචල්්‍ය පිරිවැය මොකුත්ම නැහැ. දැන් එහෙනම් මොකද වෙන්න ඕන? විචල්්‍ය පිරිවැය වැඩි වෙනවා. විචල්්‍ය පිරිවැය වැඩි වෙන වේගයට සාපේක්ෂව එහෙනම් මේක වැඩි වෙන්න ඕන රතු පාටෙන් අදිනවා. මේ variable cost ප්‍රස්ථාරයට සමාන්තරව ඉහළට යනවා. total cost TC මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක් අදිනවා. මම මේ යන් දෙක හරිද? කො කියන්න බලන්න. කොහා කියන්න බලන්න. හරි සර්. හරි සර්. කොයි වෙලාවක හරි පුතේ මේ VC කියන ප්‍රස්ථාරයේ ගිහිල්ලා අර TC කියන ප්‍රස්ථාරයේ කැපිලා හැම යන්න පුළුවන්ද? එහෙම වෙන්න පුළුවන්ද? බෑ. එහෙම වෙන්න බෑ. ඇයි මේ මෙන්න මේ VC කියලා කියන මේ කොළ පාට එකෙත් FC කියලා කියන මේ නිල් පාට එකෙත් එකතුව තමයි TC විදිහට තියෙන්නේ. ඒ නිසා මේ දෙක කොයි වෙලාවකවත් කැපෙන්න බෑ. මේ දෙක සම්බන්ධ වෙනවා නම් සම්බන්ධ වෙන්නේ මේ බිඳුවේදී තමයි. මොකද හේතුව ඒ වෙලාවේ variable cost නැත්තම් විචල්්‍ය පිරිවැයක් නැහැ. දැන් මේ ප්‍රස්ථාරයේ විභාගයේදී තාම පුතේ එක සැරයක්වත් අහලා නැහැ. හැබැයි මට සැකයක් තියෙනවා. මට හිතෙනවා ඕගොල්ලන්ගේ මේ දැනුම යන්තම් හරි ටෙස්ට් කරන්න පුළුවන්. හරිද? යන්තම් හරි ටෙස්ට් කරන්න පුළුවන්. හරි. හරිද? යන්තම් හරි ටෙස්ට් කරන්න පුළුවන්. හොඳයි. ඒ නිසා මේක මතක තියාගන්න ඕන. හරි. මේක ඇඳ ගන්න ඕන නම් ඇඳ ගන්න. හරි මම තප්පර දෙකක් කීපයක් දෙන්නම්. හරි. ඉක්මනට ඇඳ ගන්න. ඇඳගෙන අපි ටක් ගාලා එහා පැත්තට ගිහින් කතා කරමු මොකද්ද කියලා. හරි. මම එනම් මේක මකනවා. මකලා මම වෙන එකක් ලියනවා. වෙනත් එකක් ලියනවා. දැන් අපි මොකද්ද කිව්වේ? මේ ඔක්කොම ටික මෙතනින් තමයි එන්නේ ආ TC sorry. මෙන්න මේ මං ලියන එකෙන් තමයි එන්නේ. TC සමානයි TFC එකතු කිරීම TVC. මේක හොඳට මතක තියාගන්න. දැන් මොකක්ද අපි කිව්වේ? total cost කියලා කියන්නේ ඒකකයක cost එක. ATC average total cost. වැඩි කිරීම ඒකක ගණන. මම මේ කියප එක හරිද? මම මේ රතු පාටින් කොටු කරපු එක හරිද? කවුරු හරි කියන්නේ? බලලා කියන්න. ඇයි එක ඒකකයකට වියදම් වෙන මුළු පිරිවැය හදපු ඒකක ගාණෙන් වැඩි කරොත් එහෙම අපිට හම්බ වෙනවා ඒකක ඔක්කොටම ගියපු මුළු පිරිවැය. හොඳයි. ඒක සත්‍ය නම් අපි තව එකක් ලියනවා මෙහෙම total fixed cost සමානයි average fixed cost වැඩි කිරීම Q කියලා. මේ ආයේ දෙවනියට ලියප එකත් බලන්න ඒකත් සත්‍යද කියලා. මොකද්ද කියන්නේ? ඒකකයකට වියදම් වෙන ස්ථාවර පිරිවැය දන්නවා නම් ඒක ඒකක ගණනින් වැඩි කරොත් එහෙම ඒ මුළු ස්ථාවර පිරිවැය හම්බ වෙනවා. ඒ ඔය දෙකම සත්‍ය නම් ඔය දෙකම ඔය වගේ නම් අපිට මේ ඊළඟ එකත් ලේසියෙන්ම ලියා ගන්න පුළුවන්. total variable cost සමාන වෙනවා average variable cost කියන එක වැඩි කිරීම Q. දැන් මේ Q කියන පදයක් අපි වැඩිපුර ගෙනල්ලා මේක දැන් ඔන්න පද තුනක් හදාගත්තා. දැන් ඕක සත්‍ය නම් ඔය ටික අපිට හරි නම් ඔය ටික නම් හරි අපි එහෙනම් මෙහෙම ලියලා බලමු. total cost සමානයි මම කිව්වා මුළු පිරිවැය සමානයි මුළු ස්ථාවර පිරිවැය එකතු කිරීම මුළු විචල්්‍ය පිරිවැය මේක Q කියන පදයක් ගෙනල්ලා මම මේ විදිහට ලියනවා. හරිද? Q කියන පදයක් දැම්මා. ඒ කියන්නේ ඒකකයක විචල්්‍ය පිරිවැය දන්නවා. ඒකකයක ස්ථාවර පිරිවැය දන්නවා. එහෙමනම් ඒකකයක මුළු පිරිවැය දන්නවා.
එහෙමනම් ඒකක ගණනින් මුළු ඒ සංඛ්‍යාව වැඩි කරාම අපිට මුළු පිරිවැය සමීකරණයම ලැබෙනවා. මුළු පිරිවැය සමීකරණයම ලැබෙනවා. දැන් මේකම නිකන් හිතන්නකෝ අර ඉස්සෙල්ලා අපි කරා වගේ මේක Q වලින් බෙදුවා නම් මොකද වෙන්නේ? ආපහු අර අපි කියපු සමීකරණයම හම්බ වෙනවනේ. එහෙනම් අපි කියපු කතාව සත්‍යයි කියලා පේනවා. අපි කියපු කතාව සත්‍යයි. එහෙමනම් ඔන්න දැන් අපි මෙන්න මේ කරුණු ටික ඔළුවේ තියාගන්න ඕන දැන්. මේ කරුණු ටික ඔළුවේ තියෙන්න ඕන. දැන් මම ආයෙත් මතක් කරනවා. මොකද්ද අපි කිව්වේ? මම සිංහලෙන් මේ පැත්තෙන් ලියනවා මුළු පිරිවැය ගැන කීවා. අපි සපත්තුවක උදාහරණය ගත්තේ මුළු ස්ථාවර වියදම් නැත්නම් ස්ථාවර පිරිවැය සමාවෙන්න මුළු ස්ථාවර පිරිවැය එකතු කිරීම මුළු විචල්්‍ය පිරිවැය හරිද? ඔන්න ඕක තමයි අපි ඔය ඔච්චර වෙලා කතා කරේ. හොඳයි මේ කතාව පැහැදිලි කරගත්තද පුතාලා? දැන් කවුරුනි මට අඩුපාඩුවක් තියනවද මේක ආයෙ කියලා දෙන්නද? දැන් ඒක පැහැදිලිද? මොකද මම අපි විෂය කරුණු ටික කතා කරලා පාඩමට යනවා කියලා එකඟ වුණේ. හරි. මොනාරි තව ඉගෙන ගන්න මෙතන කියපු ටික තේරුම් නැති කෙනෙක් ඉන්නවද කියන්න පුතේ? මේක හරිද? තේරුණාද? කතා කරන්න. මතිය උත්තර දෙන්න. සර් චුට්ටක් ඉන්න ලියා ගන්න එක. හරි. මොකද්ද ලියාගන්නේ? total cost මුළු පිරිවැය සමාන වෙනවා total fixed cost නැත්නම් මුළු ස්ථාවර පිරිවැය එකතු කිරීම මුළු විචල්්‍ය පිරිවැය නැත්නම් TVC. ඒ කියපු සමීකරණයම අපිට වෙනත් විදිහකට ලියන්න පුළුවන්. මොකද්ද? average total cost නැත්නම් මුළු පිරිවැය සාමාන්‍ය කියන්නේ එකක ගණනින් බෙදපුවාම එන ගාන වැඩි කිරීම නිෂ්පාදිත ඒකක සංඛ්‍යාව සමාන වෙනවා ඒකකයක ස්ථාවර පිරිවැය වැඩි කිරීම ඒකක සංඛ්‍යාව එකතු කිරීම ඒකකයක විචල්්‍ය පිරිවැය වැඩි කිරීම ඒකක ගණන. දැන් මෙන්න මේ ටික ඔළුවේ ඕක ඔන්න ඔය ටික මතක තියෙන්න ඕනේ. එතකොට කිසි කරදරයක් නැහැ. ඕක තමයි මේ කතාව ඇතුලේ සම්පූර්ණයෙන්ම ගෙනියන්නේ. මේ ගණන් ටික හදනකොට. හරිද? අපි ප්‍රස්තාරයකුත් තැන්දා. හරිද පුතා? හරිද පුතේ? right. හොඳයි. අපි එහෙනම් යනවා දැන් ඔන්න ඕකේ තව පොඩි කොටසක් බලා ගන්න. තවත් පොඩි සිද්ධාන්තමය කැලලක් හදා ගන්න. දැන් මම කීවා මුළු වියදම මෙහෙම මෙන්න මේ ටික තමයි මුළු වියදම. මේ කොටුව තමයි මුළු වියදම. මේකේ මේ රතු පාට කොටහක් තියෙනවා. ඒක අපි කියමු variable cost කියලා. මේ නිල් පාට කොටසක් තියෙනවා. ඒක fixed cost කියලා කියනවා. දැන් මේ දෙක එකතු වුනහමනේ මම මේ පැත්තෙන් කොළ පාටින් ලියන මේ දෙකම එකතු වුනහම තමයි අපි කිව්වේ මොකද්ද? total cost කියලා. දැන් ඔහොම එකක් නේ අපි දැක්කේ. ඕකනේ ඇත්ත කතාව. දැන් මේ කොටුවම මම මෙහෙම තියද්දී මම නිෂ්පාදනය කරලා නැහැයි කියලා හිතලා නිෂ්පාදනයක් තාම කරලා නැහැ. නිෂ්පාදනයක් තාම කරලා නැත්තම් මොකද වෙන්නේ? මොකද නිෂ්පාදනයක් කරලා නැත්තම් වෙන්නේ මේ VEC කියන කෑල්ල මට මකලා දැම්ම හැකි කියන එක නැහැ. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙනම් තියෙන්නේ මොකද්ද? මේ නිල් පාට ටික විතරයි. එහෙනම් ඒ නිල් පාට ටික විතරක් තමයි total cost කියලා කියන්න වෙන්නේ. යන්න. ඕක අපි තේරුම් ගත්තා. මේ නිෂ්පාදනය මොකද මේ අවස්ථාවේ හේතුව? නිෂ්පාදන ඒකක කිසිවක් නැත. නැත්තම් Q සමානයි බිඳුවයි.
Q සමානයි බිඳුව. හැබැයි ස්ථාවර පිරිවැය ටික තියෙනවා. වරද්ද ගන්න එපා. ස්ථාවර පිරිවැය ටික තියෙනවා තමයි. හරි. Q සමානයි බිඳුව. දැන් ඔන්න නිෂ්පාදන දැන් මේ නිෂ්පාදන එකක්වත් නැති වෙලාවේ. දැන් මොකද වෙන්නේ? නිෂ්පාදන ඒකකයක් අපි හදනවා. එකක් හදනවා. මොකද වෙන්නේ? Q වැඩි කරගෙන යනවා. ඒ කියන්නේ Q එකක් හදනවා, දෙකක් හදනවා ආදි වශයෙන් වැඩි කරනවා. දැන් මොකද වෙන්නේ? මෙහෙම කරන්න කියන්නේ. මේ රතු පාටට මෙන්න මෙහෙම පොඩ වැඩි වෙනවා මේක. තව හැදුවා. තවත් වැඩි වුණා. තව හැදුවා. තවත් වැඩි වුණා. ඔහොම වැඩි වෙනවා. දැන් මේක වැඩි වෙවි යනවා. එහෙනම් නිෂ්පාදනය වැඩි වෙනකොට total cost එක වැඩි වෙනවා. මොකද හේතුව variable cost එක නැත්තම් විචල්්‍ය පිරිවැය වැඩි වෙන හේතුවෙන්. දැන් මේ මුළු පිරිවැය මොකක් හරි මේ දැන් මෙතන තියෙන මේ මෙන්න මේ මුළු පිරිවැය ආවරණය කරගන්න අපිට මොකද්ද තියෙන්නේ? ඉස්සෙල්ලා පුතාලා කීවා මේක ආවරණය කරන්නේ මොකෙන්ද? භාණ්ඩයේ මිලින්. අපි කියන එකට P කියලා. price. එතකොට භාණ්ඩයේ මිල price නම් අපිට අවස්ථා දැන් මම ඔන්න වෙනම එකක් අදිනවා. මිල සමානයි P පිරිවැය අපි total cost කියන එක ගමු. මට කියන්න ලාභ ලැබෙන්නේ කොයි වෙලාවෙද? අපේ මේ ව්‍යාපාරේ ලාභයි කියලා කියන්නේ කොයි වෙලාවෙද? මේ බොහොම සරල දෙයක් අහන්න. ව්‍යාපාරේ ලාභයි කියන්නේ කොතනද පුතේ? මිල පිරිවැයට වඩා වැඩි වෙනවා. මිල වැඩි නම් පිරිවැයට වඩා. ඒ කියන්නේ මොකද්ද? P විශාලයි TC වලට වඩා. ඒ වගේම මේකේ අනිත් පැත්ත මේ මොකද්ද? මේක මෙතන මොකද්ද මේ අවස්ථාව? මම රතු පාටින් ලියන්න. ලාභ. අලාභ වලදී මොකද වෙන්නේ? ඕකෙම අනිත් පැත්ත සිද්ධ වෙනවා. මිල කුඩා වෙනවා පිරිවැයට වඩා. P කුඩායි TC වලට වඩා. මේ අපි කුඩා විශාල සංඛ්‍යාව මේ සංකේතය යොදනකොට අපි ඒකේ අර තුඩ පැත්ත නිකන් කුඩා වෙන පැත්ත යොදන්නේ කුඩා පැත්ත. මොකක් හරි කුඩා වේ සංඛ්‍යාව. කට ඇරිලා තියෙන පැත්ත තමයි ලොකු පැත්ත. හරිද? ඒක දන්නවා ඔයගොල්ලෝ. එහෙමනම් මේ ලාභ අලාභ දෙකම නැති තැන මොකක්ද? අපි ඒකට කියනවා සමච්ඡේද ලක්ෂය නැත්නම් සමච්ඡේදය කිව්වත් කමක් නැහැ. එතෙන්දි මොකක්ද එනවා වෙන්න ඕන අනිවාර්යයෙන් මට දැන් කියන්න පුතාලා. එතන මොකද්ද වෙන්නේ? මුළු පිරිවැය සමානයි. පිරිවැය සමාන. මිල සමානයි පිරිවැය. හරියට හරි. P සමානයි TC වලට වෙනවා. ඔන්න ඕක දැන් මතක තියාගන්න. දැන් ඕක තව කැලලක්. ඔය දැන් මේ ටික අපි අර අපි හදපු සංකල්පකාර කැලි ටික උඩට එක ඒවා දැන් එකතු කරගන්න. දැන් මේ මිල පැත්තෙන් හිතුවා. දැන් ඔන්න මං මේක ලියා ගන්න ඕනද පුතේ? ලියා ගන්න ඕනද? එහෙනම් මම අකල දාන්න ලියන්න ගන්න අවශ්‍ය නැහැ නේ. හොඳයි මම ලියා ගන්න අවශ්‍ය නැති නිසා මේක ඉවත් කරනවා. දැන් මොකද වෙන්නේ? අපි දන්නවා දැන් මිල සහ පිරිවැය අතර සම්බන්ධයක් දැන් හදාගෙන තිනවා. එක්ක ලාභ එක්ක අලාභ දෙකම නැති අසමච්ඡේද අවස්ථා තියෙනවා කියලා දන්නවා. එහෙනම් P right වැඩි වෙනවා TC ඒ කියන්නේ ලාභ අවස්ථාව TC සමාන වෙන්නේ මොකද්ද? TFC
එකතු කිරීම TVC වලට. හරිද? මේක ඔළුවේ තියෙන්න ඕන. එහෙමනම් මේකම මට ලියන්න පුළුවන් P ලොකුයි TFC එකතු කිරීම TVC වලට වඩා. මේක තේරුණාද? මේක හරි නේද? මේ අවස්ථාව තේරුණාද? කෝ පන්ති උත්තර දෙන්න ඕන පුතේ. උද නැද්ද බෑද? තේරුණාද? තේරුණා සර්. right. එහෙමනම් හරිද? අපි නිෂ්පාදනය කළා නැත්නම් මෙතන මිලක් නැහැ. ඒක අපිට පැහැදිලි. හරිද? ඕකෙම අනිත් පැත්තත් මට ওই විදිහටම ලියා ගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. මේ විශාල සංඛ්‍යාවයි නැත්නම් විශාල සංකේතය අඩු සංකේතය ඒක මාරු කරගන්න එකයි තියෙන්නේ. විශාල හරි. දැන් ඔන්න ওই කතාවත් අපි පැහැදිලි කරගත්තා. දැන් බලන්න තව කාරණා. අපි භාණ්ඩයක් නිෂ්පාදනය කරනවා. අපේ උදාහරණේ සපත්තු. අපේ උදාහරණය සපත්තු. එක්සැම්පල් එක සපත්තු. සපත්තුවක් අපි විකුණනවා P කියන මිලට. මේක තමයි සපත්තුවේ මිල. සපත්තුවේ මිල. එහෙනම් මේක අපි සංසන්දනය කරන්න යනවා සපත්තුවේ total cost එකත් එක්ක. මේකත් එක්ක සංසන්දනය කරන්න යනවා. දැන් මොකද කරන්නේ? සපත්තුවක් හදලා අපි විකුණනවා. සපත්තුවක් විකුණනවා. විකුණුම. මොකද්ද අපිට ලැබෙන්නේ? P ලැබෙනවා. P ලැබුණාම අපි මේ P වලින් P කියන්නේ අපිට ලැබිච්ච මිල මේක ඇතුලේ වියදම් ඔක්කොම ටික තියෙනවා. අපේ ලාභ ටිකක් තියෙනවා. ඔක්කොම තියෙනවා කියලා හිතලා අපිට මේක විකුණුවත් නැතත් මොකක්ද ආවරණය කරගන්න තියෙන්නේ? ෆික්ස් කොස්ට් එක තියෙනවා. මේක ආවරණය කරගන්න ඕන. විකුණුවත් නැතත් මොකද නිෂ්පාදනය කරත් නැතත් මේක තියෙනවනේ. එහෙනම් අපි විකුණන අර මං කලින් කිව්වනේ මෙහෙම අර කොටුවක් ගහලා මේ උඩ පැත්ත නිල් පාටයි මේකට රතු පාට ඒවා ටික ටික එකතු වෙන්න ටෝටල් කොස්ට් එක වැඩි වෙනවා කියලා. මේ රතු පාට කොටස් එකතු වෙනකොට මම ඒ කීවනේ. ඒ වගේ මේ රතු පාට කොටස් එකතු වෙනවා කියන විචල්්‍ය පිරිවැය එකතු වෙනවා. එහෙනම් විකුණන්න හදනවා කියලා කියන්නේ විචල්්‍ය පිරිවැය අපි ළඟ තියෙනවා. අපි හැම භාණ්ඩයක්ම විකුණනකොට මේ හැම එකක් ඇතුළේම අපි විචල්්‍ය පිරිවැය වලින් කොටසක් ආවරණය කරනවා. sorry විචල්්‍ය පිරිවැය ටික ආවරණය කරනවා. විචල්්‍ය පිරිවැය ආවරණය කරනවා. මොකද හැම විකුණන ඒකකයක් ඇතුළේම විචල්්‍ය පිරිවැය ටිකක් තියෙනවා. සපත්තුව හැදුවා ඒක ඇතුළේ විචල්්‍ය පිරිවැය ටිකක් තියෙනවා. අමුද්‍රව්‍ය අරෝමේව ටික තියෙනවා. අපේ මිලෙන් ඔන්න ඒක ආවරණය වුණා කියලා හිතමුකෝ. වෙනමම ආවරණය කරා කියලා හිතමු. එහෙමනම් මේ අපේ මිල විචල්්‍ය පිරිවැය ආවරණය කරාට පස්සේ ඒ කියන්නේ price අඩු කිරීම variable cost ආවරණය කරාට පස්සේ මොකද හැම ඒකකයකම විචල්්‍ය පිරිවැය දරන්නම වෙනවා. ඒක අපිට නොසලකා ඉන්න බෑ. ඒක දරන්නම වෙනවා. එහෙමනම් ඒක දරාගත්තට පස්සේ අපිට යමක් ඉතුරු වෙනවා කියලා හිතන්නකො. මෙහෙම දෙයක් මොකක් හරි එකක් ඉතුරු වෙනවා. ඔන්න ඔය ඉතුරු වෙන මේ අපි දන්නේ නැති කොටසෙන් තමයි මොකක්ද ආවරණය කරගන්න ඕන. මොකද්ද පුතේ ආවරණය කරගන්න ඕන ඊට පස්සේ? fixed cost. මොකද? fixed cost නැත්නම් ස්ථාවර පිරිවැය. fixed cost එක ආවරණය කරගන්න ඕන. ඇයි හේතුව? සෑම ඒකකයක්ම විකුණනකොට මේ P කියන එක එනවා. අපිට හම්බ වෙනවා. ඒක හම්බ වෙනවා කියලා කියන්නේ විකුණන හැම ඒකකයකම
විචල්්‍ය පිරිවැයක් අනිවාර්යයෙන්ම තියෙනවා. මොකද ඒක හදන්න අපි සපත්තුවක් නම් හදන්න අනිවාර්යයෙන්ම අමුද්‍රව්‍ය අනිවාර්යයෙන්ම ශ්‍රමය බල ශක්තිය විවිධ දේවල් මේකට දාලා තිනවා. ඒ ටික ඉස්සෙල්ලා ආවරණය වෙනවා වුණාම යමක් ඉතුරු වෙනවා. ඒ ඉතුරු වෙන ටිකෙන් තමයි අපිට මොකද්ද කරගන්න පුළුවන්? ස්ථාවර පිරිවැය ටික ආවරණය කරගන්න පුළුවන්. අපි මෙන්න මේ ප්‍රශ්නාර්ථයේ තියෙන මේ ප්‍රශ්නාර්ථයට කියනවා මොකද්ද කියන්නේ? දායකත්වය. very good. අපි මේකට කියනවා දායකත්වය. එහෙම නැත්නම් අපි ඉංග්‍රීසියෙන් කියනවා contribution කියලා. හරිද? contribution දායකත්වය. මොකටද දායක වෙන්නේ? ස්ථාවර පිරිවැය ආවරණය කර ගැනීමට. ඔන්න මම ඒක ආපහු වෙන විදිහකට ලියනවා. අපිට ප්‍රයිස් එක නිසා ආවරණය කරන්න වෙලා තියෙන්නේ මොනවද? ස්ථාවර පිරිවැයත් විචල්්‍ය පිරිවැයත් ආවරණය කරගත යුතු තියෙනවා. අපි ඒක දන්නවා මොකද P මේකට වඩා වැඩි නම් අපිට ලාභයි. P මේකට වඩා අඩු නම් අපිට අලාභයි. P මේකට සමාන නම් අපිට ලාභත් නැහැ අලාභත් නැහැ. අපි ඔක දන්න නිසානේ අපි මෙහෙම කියන්නේ. ඒ කියන්නේ P වලින් මේක ආවරණය විය යුතුමයි. අපි ඕකේ මේ variable cost කියන කෑල්ල වෙනම ගන්නවා. මොකද මේ variable cost එන්නේ විකුණුවොත් විතරයි. variable cost આવොත් විතරයි විකුණන්නේ. මොකද මේ variable cost එනවා කියන්නේ විචල්්‍ය පිරිවැය එනවා කියන්නේ හදලා නිෂ්පාදනය කරපු නිසා තමයි විකුණන්නේ. එහෙනම් කරනක විකුණපුවාම විකුණපු එකෙන් මුදලක් ලැබුණාම විචල්්‍ය පිරිවැය ආවරණය වුණාම යමක් ඉතුරු වෙයි. ඉතුරු වුණොත් ස්ථාවර පිරිවැය ආවරණය කරගත හැකියි. අන්නේ ඉතුරු වෙන ටිකට අපි කියනවා දායකත්වය කියලා. මොකටද දායක වෙන්නේ? මේ නිල් පාටෙන් කොටු කරන ස්ථාවර පිරිවැය ටික ආවරණය කරගන්න මේ දායකත්වය එනවා. එහෙමනම් මම තව වෙනත් විදිහකට මේක ලියනවා. price හරිද? අපි හිතමු විශාලයි. fixed cost variable cost. අපි මේ සමීකරණය මෙහෙමම තියෙද්දි P අඩු කිරීම VC කියලා හදනවා. මෙහෙම හදන්න පුළුවන්. මොකද මම මේ ගණිතමය සමීකරණයක සමාන කිරීම නොවුනට මම ඒක සමීකරණයක් විදිහට පෙන්නනවා. මොකද්ද මේ P අඩු කිරීම VC කියන්නේ මොකද්ද පුතේ? දැන් කට්ටිය කියන්න ඕන මට. මේ මුලින් විචල්්‍ය පිරිවැය අඩු වුණාම ඉතුරු වෙන ටිකට මොකද්ද අපි කිව්වේ? මොකක්ද අපි කිව්වේ? contribution නැත්නම් දායකත්වය. එහෙනම් අපි දන්නවා මේ තියෙන්නේ දායකත්වය. දායකත්වය fixed cost එකට වඩා වැඩි නම් ලාභයි. මේ දායකත්වය fixed cost එකට වඩා අඩු නම් අලාභයි. එහෙමනම් මම කියනවා එහෙනම් මම මේක ආපහු ලියනවා. P එකතු සමාන P අඩු කිරීම VC සමාන V අඩු කිරීම VC අපි විශාල අවස්ථාව ගත්තේ විශාල අවස්ථාව ගත්තේ මේක අනිත් පැත්තට ලියන්න පුළුවන්. මෙහෙම තියනවා නම් අපි කියනවා මේ තියෙන්නේ දායකත්වය කියලා අපි කියනවා. දායකත්වය විශාලයි ෆික්ස් කොස්ට් එකට වඩා. එහෙමනම් මෙම අවස්ථාවේදී ලාභ ලැබේ. දායකත්වය මේකට වඩා අඩු අවස්ථාවලදී ඒ කියන්නේ මොකද්ද? අලාභයි. ඇත්තට මොකද්ද පුතේ මේ වෙන්නේ? අපිට ඒකකයක් විකුණුවට පස්සේ ඒ ඒකකයෙන්
ඒකේ තියෙන ඒ ඒකකයේ විකුණන්න අපිට වියදම් වෙන විචල්්‍ය වියදම් ටික අඩු කරාට පස්සේ අතේ ඉතුරු වෙන ටිකෙන් අපේ ස්ථාවර වියදම ආවරණය කරගන්න පුළුවන් වුණොත් අපිට වැඩිපුර දෙයක් ඉතුරු වුණොත් අපිට ලාභයි. අපිට හැම ඒකකයක්ම හැදුවට පස්සේ ඒ ඒකකයේ මිලෙන් අපි ස්ථාවර පිරිවැය අඩු කරාට පස්සේ අතට ඉතුරු වෙන සල්ලි ටිකෙන් අපි ගිහින් බලපුවම අපිට ස්ථාවර පිරිවැය ආවරණය කරගන්න බැහැයි කියන්නේ ව්‍යාපාරයේ අලාභයි. එහෙමනම් මම මේක ලියනවා දායකත්වය සමානයි ෆික්ස්ඩ් කොස්ට් වෙන අවස්ථාවේ මේක සමච්ඡේද ලක්ෂය කියලා. සමච්ඡේද ලක්ෂය. අන්න වැදගත් එකක් අපි හොයාගත්තා. මෙන්න මේක හරිම වැදගත්. මොකද්ද? contribution සමානයි fixed cost කියලා කියන්නේ ඉංග්‍රීසියෙන් කියනවා මේකට break even කියලා. break even point. break even point. මේක ලියා ගන්න ඕන ලියා ගන්න. ලියා ගන්න ඕන දරුවෝ ලියා ගන්න. මම මෙතනම යටින් එතනම ලියනවා. P අඩු කිරීම VC සමානයි FC වෙන අවස්ථාව තමයි මොකද්ද? break even point. හරිද? පන්ති අනිත් දරුවෝ මට කියන්න. අනිත් දරුවෝ මට කියන්න මේ කියපු දේ හරිද කියලා. කනිෂ්ක හරිද? බුද්ධික හරිද? මේ කියපු කාරණාව හරි. දැන් පැහැදිලි වුණාද? කවුරු හරි දරුවෙක් ඉන්නවද මේක පැහැදිලි නොවිච්ච? ලියා ගන්න මම වෙලාවක් තියෙනවා පොඩි වෙලාවක්. එහෙමනම් මම මේක මකලා දාන්න. මේක මකලා දාන්නද පුතේ? මේක මකලා දාන්නද? ලියන ළමයි ඉන්නවද තව? දිලක්ෂි ලියලා ඉවරද? ඔව් සර්. right. එහෙනම් මේක මකලා දාන්න. එහෙනම් අපි මොකක්ද හොයාගත්තේ? P අඩු කිරීම VC සමාන වෙන වෙලාව වැදගත් සංකල්පයක් සමච්ඡේදය සිද්ධ වෙනවා. නැත්තම් break even කියන එක වෙනවා. මේක වැදගත් සංකල්පයක්. එහෙනම් අපි කලින් ඉගෙන ගත්ත තව වැඩිපුර දේවල් මොනවද? total cost සමානයි total fixed cost එකතු කිරීම variable cost කියලා අපි දැනගත්තා. අපි මේකට average total cost එක වැඩි කිරීම Q සමානයි average fixed cost වැඩි කිරීම Q එකතු කිරීම average variable cost වැඩි කිරීම Q කියලා එකක් අපි ලියාගත්තා. දැන් මේවා අපි දන්න දේවල්. එහෙමනම් අපි මේක ගිහින් ආදේශ කරමු අපි දැන් ඉගෙන ගත්ත කැලලට. මොකක්ද අපි ඉගෙන ගත්තේ? P අඩු කිරීම VC සමානයි FC. P කියන්නේ මොකක්ද? යුනිට් මම U අකුර යටින් දානවා. ඒකක මිල වැඩි කිරීම ඒකක ගණන. අඩු කිරීම ඒකකයක විචල්්‍ය පිරිවැය වැඩි කිරීම ඒකක ගන්න. සමාන වෙනවා ඒකකයක ස්ථාවර පිරිවැය වැඩි කිරීම ඒකක ගන්න. මම P අකුර U කියලා යටින් දැම්මේ සබ්ටෙක්ස්ට් එක විදියට දැම්මේ PU කියන්නේ ඒකකයක යුනිට් කොස්ට් යුනිට් ප්‍රයිස් කියන එක. නැත්තම් PQ කියලා දාන්නත් කමක් නැහැ. ඒක PQ දැම්මොත් වැටලෙනවා. ඒකයි මම PU කියලා දැම්මේ. දැන් මෙන්න තවත් සමීකරණයක් අපිට හම්බ. දැන් අපි අර හදාගෙන ආපු එකෙන් හොයන්න. මෙතෙන්ට ආවා. එහෙමනම් අපි ස්ථාවර වියදම දන්නවා නම්
අපි හොඳටම දන්නවා එහෙනම් ස්ථාවර වියදම දන්නවා කියලා කියන්නේ අපි අනිවාර්යයෙන්ම අපි විකුණලා දායකත්වය හොයාගන්න ඕනේ ගාන කියන. අපිට ලාභ නැත්නම් සමච්ඡේද ලක්ෂයට එන්න. ඒක හොයන්නම වෙනවා. අපි දැනගන්නවා ඒක. දැන් දන්නවා. ස්ථාවර පිරිවැය දුන්න ගමන් අපි දන්නවා රයිට්. ස්ථාවර පිරිවැය දන්නවා නම් අපි දන්නවා ස්ථාවර පිරිවැය ආවරණය කරන්න තමයි දායකත්වය ඕන. දායකත්වය කියන්නේ මිල නැත්නම් ආදායම අඩු කිරීම විචල්්‍ය පිරිවැය කියලා දන්නවා. ආනං ඒ දෙක සමාන වෙනවා. හරි. මෙන්න මේ සමීකරණේ කොහෙට හරි ආදේශ කළා අපිට ගණන් හිලව් කරන්න ගණන් හදා ගන්න පුළුවන් වෙනවා. අපිට ඒකක ගණන දීලා තියෙනවා. ඒකකයක මිල දීලා තියෙනවා. ඒකකයක විචල්්‍ය පිරිවැය දීලා තියෙනවා. ඒකකයක ස්ථාවර පිරිවැය දී නැත්නම් අපිට මුළු ස්ථාවර පිරිවැය දීලා තියෙනවා. මේ වගේ එකිනෙකට වෙනස් තොරතුරු ගණනාවක් දීලා අපිට කියන්න පුළුවන් විවිධ ඒවා හොයන්න කියලා. විවිධ දේවල් හොයන්න කියන්න පුළුවන්. අපිට හොයන්න කියන්න පුළුවන්. හරිද පුතේ? හරිද? දැන් මෙන්න මේ දැනුම ටික පුතාලට ඕන වෙනවා. හරි. අපිට මේ දැනුම ටික අවශ්‍ය වෙනවා. ඉස්සරහට ප්‍රශ්න වලට උත්තර හොයාගෙන යනකොට. හොඳයි. එහෙමනම් අපි මොන්චි උදාහරණයක් කරලා බලමු දරුවන්ට මේක තේරුණාද කියලා. බලමු. මෙන්න මේක මේ ගාන බලමු අපි ටික මේ මම හිතලා ගානක් දෙනවා කට්ටියට ගාන හදන්න කියලා. හරි තිරේ පේනවද පුතේ? හැමෝටම white board එක පේනවද? පේනවා සර්. උදාහරණයක් මම දෙනවා. ඒකකයක නිෂ්පාදන ඒකකයක දායකත්වය සමානයි 20යි. රුපියල් හරි මොනවා හරි. මෙම නිෂ්පාදනාගාරයේ ස්ථාවර පිරිවැය ලක්ෂ 2යි. එහෙමනම් මට කියන්න මෙන්න මේ ටිකත් කියනවා. ඒකක යක මිල 50යි එහෙමනම් ඒක එහෙමනම් මට කිය අපි අහනවා ප්‍රශ්නයේදී සමච්ඡේද ලක්ෂයේ දී ඒකක කොපමණ නිෂ්පාදනය විය යුතුද? එක එක විදිහට හදන්න පුළුවන්. හදලා කියන්න මට.
තව ප්‍රශ්නයක් අහනවා. මුළු විචල්්‍ය වියදම සමච්ඡේද ලක්ෂයේදී මුළු විචල්්‍ය වියදම කොච්චරද? ඒකක 15000ක් නිෂ්පාදනය කළහොත් ලාභය හෝ අලාභය කොපමණද? ප්‍රශ්න තුනක් තියෙනවා. කොටස් අංක 1, කොටස් අංක 2, කොටස් අංක 3. ඒකක දායකත්වයේ 20යිලු, නිෂ්පාදනාගාරයේ ස්ථාවර පිරිවැය ලක්ෂ 2යිලු, ඒකක මිල 50යිලු, සමච්ඡේද ලක්ෂයේදී ඒකක කොපමණ නිෂ්පාදනය විය යුතුද කියලා අහනවා. මුළු විචල්්‍ය වියදම කොච්චරද අහනවා. ඒකක 15000ක් නිෂ්පාදනය කළොත් ලාභය කොච්චරද නැත්නම් අලාභය කොච්චරද කියලා අහනවා. උත්තර දෙන්න පුළුවන් දරුවෝ chat box එක පාවිච්චි කරාට කමක් නැහැ. අනිත් දරුවෝ ටක් ගාලා හදන්න. ඉක්මනට හදන්න. මේ වගේ ගාණක් විභාගයේදී එන්න තියෙනවා. මේවා ඇවිල්ලා තියෙනවා. මේ විදිහේ ගණන් ඇවිල්ලා තියෙනවා. හොඳයි උත්තර දෙන බව පේනවා. උත්තර එන බව පේනවා දරුවන්ගේ. හොඳයි බලමු. දිල්රුක්ෂිකා නේද? දිල්රුක්ෂිකා තමයි. උත්තරයක් දීලා තියෙනවා. අශේන් ඉතුරු උත්තර ටිකත් ඕන පුතේ. අශේන් මොකද්ද ABC එකක් දාලා තියෙන්නේ? මොකද්ද ABC කියන්නේ average variable cost ඒකකයක පිරිවැයද මොකද්ද ඔය දාලා තියෙන්නේ? මං අහුවේ මුළු හරි ඊළඟ උත්තරෙත් ඕන. අශේන් කොහොම කාලෙකින් මම පන්තිය දැක්කේ? මොකද අශේන් ජයකොඩි මොකද පන්තියේ හිටියේ නැත්තේ පුතේ? සර් ට්‍රේනින් ටිකක් තිබ්බා වීකෙන්ඩ්ස් වල. බොරු කියන්න එපා. සර් බොරු කියන්න එපාකෝ. නෑ ට්‍රේනින් තිබ්බා සර් අපිට බැංක් එකේ පොඩි සිස්ටම් හරියට මගේ පන්තියේ වෙලාවේ වීකෙන්ඩ්ස් වල තිබ්බේ සර් දවස් දෙකේම. මොනවද ට්‍රේන් උනේ? අපේ සර් සිස්ටම් චේන්ජර් බැංක් එකේ නෙට්වර්ක් එකේ. මොකද්ද බැංකුව? DFCC. මං ජර්මන් ගෙන් අහන්නද? හරි සර්. හරි පන්තිට ආපේ හොඳයි පහුගිය අතපස් වෙච්ච පාඩම් ටික බැලෙන්න ඕන. අපි විභාග ප්‍රශ්න කීපයක් කතා කරා, වැදගත් ප්‍රශ්න ටිකක් කතා කරා. ඒක බලන්න ඕන. ඉන්දික පුතේ තව ගානේ කොටස් තියෙනවා. තව නිපුණී තව කොටස් තියෙනවා. සඳමානි තව කොටස් තියෙනවා. කොටස් 3ක් ගානේ ඉක්මන් කරන්න. අනිත් දරුවොත් හදන්නකෝ. කොහමද පන්ති අනිත් බුද්ධික, චන්දන, චාමරි, විලාක්ෂී, ධනුෂිකා, දිලීප වෙන්න ඇති. දිල්රුක්ෂිකා උත්තරයක් දුන්නා. එරංග වෙන්න ඕන. ගයත්‍රි, සඳමානි මම දැක්ක උත්තරයක් ආවද කොහෙද? ඉසුරි
කාංචනා කනිෂ්ක මට උත්තරයක් දුන්නේ නැද්ද? කනිෂ්ක කො උත්තර? දැන් මම ගාන හදනකම් බලන් ඉන්න එපා. කො රණවීර පෙරේරා, පවනි සෙනරත්, නිපුණි ධර්මරත්න, නිපුණි නම් මට උත්තරයක් දුන්නා වගේ මතකයි. මදුකර වන්දනියා, ප්‍රශාන්ති කපුවැල්ල, කො සවනි වෙන්න ඇති. සවනි ගමගේ බුද්ධික කියනවා 10000යි, ලක්ෂ 3යි. තව මොකක්ද කියන්නේ බලමු. ලක්ෂයයි කියලා කියනවා. කනිෂ්කත් ඒ උත්තරේම කියනවා. හොඳයි අපි වෙලාව ගන්න නැතුව උත්තරේට යම් බලන්න. හරි. ඒකක එක දායකත්වයේ 20යි ස්ථාවර පිරිවැය ගැන අපි කීවා. දැන් පුතේ මෙන්න මේක. right මේ වගේ ගානකදී ඉස්සෙල්ලාම කරගන්න ඕන එක තමයි අපි දීලා තියෙන පද ටික ටක් ගාලා අපි දන්න වචන වලට පෙරලා ගන්න. මොකද්ද අපි දීලා තියෙන්නේ? unit contribution නැත්නම් ඒකක දායකත්වය සමානයි 20යි කියලා තියෙනවා. මේ කියන්නේ total contribution බෙදීම Q. ඕකනේ දීලා තියෙන්නේ 20යි කියලා. ඔන්න ඔහොම පෙරලා ගන්න. මම මේ පෙරලා ඒක උදව් කරනවා මේ. total contribution බෙදීම Q. අනිත් එක මොකක්ද? total fixed cost දීලා තියෙනවා ලක්ෂ 2යි. total fixed cost කියන්නේ මොකද්ද? අපි ඉගෙන ගත්තා average fixed cost නැත්නම් ඒකක එක වැඩි කිරීම Q. ඒක තමයි ලක්ෂ 2යි කියන්නේ. ඔන්න ඔකත් අපි හොයාගත්තා. හරිද? ඔන්න ඔයගේ ලියා ගන්න. මෙහෙම තමයි ගණන් හදනකොට විභාගෙදි කරන්නේ. ඊට පස්සේ අපිට කියලා තියෙනවා PU නැත්නම් ඒකක එක මිල රුපියල් 50යි කියන. නැත්නම් රුපියල් හරි මොනවා හරි 50යි. හරි එහෙනම් මුළු ආදායම අපි දන්නවා මුළු ආදායම වෙන්නේ නැත්නම් මුළු ආදායම වෙන්න ඕන මොකද්ද? 50යි කියුනේ. Q වැඩි කිරීම 50. මොම් වෙන්න එපා. Q දන්නේ. ඒ වගේම අපි දන්නවා අපි ඉගෙන ගත්ත එකක් තියෙනවා මොකද්ද? contribution සමානයි fixed cost අවස්ථාවේ මොකද වෙන්නේ? break even කියලා. නැත්තම් සමච්ඡේදයේ මෙන්න මේක වෙනවා කියලා අපි දන්නවනේ. මේක අපි දන්නවනේ. මම සිංහලෙන් ලියන්නම්කෝ ඒක. සමච්ඡේද ලක්ෂයේදී දායකත්වය සමානයි ස්ථාවර වියදම. හරිද? ස්ථාවර වියදම ලක්ෂ 2යි කියලා දීලා තියෙනවා. හරිද? මේ මොකද්ද? මුළු ඒකකයක දාගන්න මොකද්ද? ඒකක දායකත්වයේ වරක් Q නේ දීලා තියෙන්නේ. නෑ sorry ඒකක දායකත්වයේ වරක් Q සමාන වෙනවා ලක්ෂ 2කට කියන එක නෙවෙයි කියලා තියෙන්නේ. ඒ ෆික්ස් කොස්ට් එකට මේක සමානයි. ඒකක දායකත්වය අපි දන්නවනේ. 20 වැඩි කිරීම Q සමානයි ලක්ෂ 2යි. ඇයි? අපි ලක්ෂ 2 තමයි ටෝටල්. එහෙනම් මොකද්ද මේක කරන්නේ? Q කියන්නේ මොකද්ද? ලක්ෂ 2 බෙදීම 20. බිඳුවට බිඳුව කැපුණා 2 එකක් කැපුණා මෙතන බිඳුව 4ක් එනවා. එහෙනම් Q සමානයි 10000යි කියන එක හරියද? මොකද්ද මේ ඒකක ගණන? සමච්ඡේද ලක්ෂයේදී ඒකක ගන්න. එහෙම උත්තරේ ලියන්න විභාගයේදී සමච්ඡේද ලක්ෂයේදී නිෂ්පාදනය වන ඒකක ගන්න. ඊට පස්සේ දැන් ඒකක ගන්න දන්නවා. Q දන්නවනේ දැන්. දැන් Q හොයාගන්න. දැන් මොකද කරන්නේ? දැන් මොකද ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි ප්‍රශ්නේ මොකද පුතේ? මුළු විචල්්‍ය වියදම. මුළු විචල්්‍ය වියදම.
ඒ කියන්නේ TVC අපි මේක දන්නවා. එහෙනම් ABC වැඩි කිරීම Q කියන එක දන්නවා. අපි ABC දන්නේ නැහැ. Q දන්නවා 10000යි කියලා. හරිද? ABC දන්නේ නැහැ. දැන් ABC හොයන විදිහක් හොයාගන්න බැහැ. ABC හොයන විදිහක් හොයාගන්න. අපි කොහොමද ABC හොයාගන්න යන්නේ? ABC හොයන්න ඕනේ. මේක දන්නේ නැහැ. අපිට දීලා තියෙනවා P හරිද? කීයද 50යි කියලා. contribution ඒකක දීලා තියෙනවා. සමානයි 20යි කියලා. අපි දන්නවා P අඩු කිරීම VC සමානයි contribution. අපි ඒක දන්නවා. මොකද මිල අඩු කිරීම විචල්්‍ය වියදම සමානයි දායකත්වය කියලා අපි දන්නවා. එහෙනම් අපි ඒක මොකද කරන්නේ? මේකට ආදේශ කරනවා. මම ඒක සිංහලෙන් ආයෙ ලියනවා. මිල අඩු කිරීම ඒකක විචල්්‍ය ඒකක මිල අඩු කිරීම ඒකක විචල්්‍ය වියදම පිරිවැය නැත්නම් පිරිවැය සමානයි දායකත්වය කියලා දන්නවනේ. ඒකක දායකත්වය මේක අපි දන්නවා. එහෙනම් ඒකක මිල දීලා තියෙනවා 50යි. ඒකක විචල්්‍ය පිරිවැය දන්නේ නැහැ. ඒකට අපි කියනවා ඒකක විචල්්‍ය පිරිවැය කියලා දා ගන්නවා. දායකත්වය දන්නවා 20යි කියලා. හරිද? එහෙනම් මේකේ පද මාරු කරාම අපි දන්නවා 50 මේ පැත්තේ තියලා 20 මේ පැත්තට අඩු කරලා එහා පැත්තට ගෙච්චාම ABC ධන වෙනවා. එහෙනම් මෙතන උත්තරේ 30යි. ABC දැන් දන්නවා. අපේ උත්තරය අහන්නේ මොකද්ද? ABC දන්නවා. ඒ කියන්නේ ඒකක විචල්්‍ය පිරිවැය දැන් හොයාගත්ත රුපියල් 30යි කියලා. රුපියල් හරි මොනවා හරි 30යි කියලා. ඒකක ගණන අපි හොයාගත්තා. ඒක විචල් මොකද මේ සමාජයේ ලක්ෂයේදී ඒකක 10යි කියලා හොයාගත්තා. එහෙනම් මුළු විචල්්‍ය පිරිවැය ABC වැඩි කිරීම Q සමානයි 10000 වැඩි කිරීම 30 සමානයි ලක්ෂ 3යි කියලා අපි දන්නවා. හරිද? අන්න දෙවෙනි උත්තරේ. ඊළඟට අහනවා රුපියල් ඒකක 15000ක් ඇදුවොත් කීයද ලාභය කියලා. කීයද ලාභය හෝ අලාභය? අපි දන්නවා ඒකක 10000ක් ඇදුවොත් සමච්ඡේද ලක්ෂය නා ඒකක 15000ක් ඇදුවොත් අනිවාර්යෙන් ලාභයක් තියෙනවා. එහෙනම් අපි දන්නවා මොකද්ද? P price එකෙන් අඩු කරනවා total cost එක අඩු කරොත් එනවා profit එක. price එක දීලා තියෙනවා 50 හරිද? 15000ක් හදනවලු 15000න් වැඩි කරනවා. total cost කියලා කියන්නේ මොකද්ද? ඒකක ස්ථාවර පිරිවැය. ඒ ස්ථාවර පිරිවැය අපි දන්නවා. හරිද? ඒකක ස්ථාවර පිරිවැය දන්නවා කීය දීලා තියෙන ලක්ෂ 2යි. ඒකක ස්ථාවර පිරිවැය එතකොට අපි දැනගෙන තියෙනවා කීයද? මෙතන ලක්ෂ 2ම තමයි තියෙන්නේ. ලක්ෂ 2 අපි දාගන්නවා. මේක වියදම් කරන්න ඕනේ. එකතු කිරීම 15000කදී විචල්්‍ය පිරිවැය කීයද? 30 වැඩි කිරීම 15000. හරි. හරි නේද පුතේ මම හදනවා. කවුරුන් මට උදව් කරන්න ඕනේ මේකට. කීයද? රුපියල් ලක්ෂය. ප්‍රොෆිට් එක. අන්න සඳමානි උතේ ඔයාට විචල්්‍ය පිරිවැය ස්ථාවර පිරිවැය අමතක වෙලා සඳමානි අමතක වෙලා. හරි මොකද මේ ආදායම නැත්තම් මේ revenue කියන එක නැත්තම් ආදායම මේ fixed cost මේ variable cost මේ profit දැන් ඔයගේ ගාණක් આવොත් හදන්න පුළුවන් වෙන්න ඕන. හරිද? හරි. දැන් මට මෙන්න මේ උත්තරේ කියන්න
දැන් මේ ඔය ගානම අයියා ඔය ගානම හදන්න මම ප්‍රශ්නේ තියෙනවා. ඕකම තමයි ගාන. ඔය උත්තර ටිකමයි නිෂ්පාදනාගාරයට මේ විදිහට තමයි විභාගයේ ප්‍රශ්නත් එයි කියලා හිතමු. නිෂ්පාදනාගාරයට ඉලක්ක ගත ලාභය ලක්ෂ 3ක් වීමට නම් නිෂ්පාදනය කළ යුතු ඒකක ගණන කොපමණද? හරි ඉක්මනට හදන්න. මොකද්ද? ඉලක්කගත ලාභය. මෙන්න මේක මත ඉලක්කගත ලාභය රුපියල් ලක්ෂ 3ක් වීමට නම් ඒකක ගණන හදන්න. හරි. 2:30යි මගේ වෙලාව 2:33 වෙනකම් වෙලාව දෙන්න. 2:33 වෙනකම් වෙලාව දෙන්න. ඉක්මන් කරන්න. ඉක්මන් කරන්න. උත්තර එන්න ඕන පුතේ. ඉක්මන් කරන්න. හොඳයි උත්තර 1යි 2යි 3යි බලමු උත්තරේ හරිද කියලා. එක උත්තර කියනවා බලමු එක උත්තරයක් දැන් ඇවිල්ලා තියෙනවා. 3 දෙනෙක් උත්තර කියලා තියෙනවා. සදමානි කියලා තියෙනවා. දිල්රුක්ෂිකා කියලා තියෙනවා. ධනුෂිකා වෙන්නේ නැති නේද? ධනුෂිකා රංග කනිෂ්ක විභාගෙදීම ලියන්නේ කේ අකුර දාලා අෂෙන් ඉසුරි හොඳයි කෝ මෙයා කෝ මේ පන්ති ඉන්න අනිත් බුද්ධික හොඳයි මම උත්තර දකින්න ඉන්දිකගේ කෝ උත්තරේ කෝ මේ සවණි කියලා ඉන්නවා මට උත්තරයක් දැක්කෙම නැහැ පවණි කියලා ඉන්නවා උත්තරයක් දැක්කෙම නැහැ ක්‍රිෂාන්ති කපුවැල්ල කියලා ඉන්න උත්තරයක් දැක්කෙම නෑ මං. මදුක රන්දෙනිය කවුද? රඳු රන්දෙනිය උත්තරයක් දැක්කෙම නෑ මං. කෝ සුරංගා කන්දේවත්ත වරුණි කුරේ මම වෙනදා උත්තර දකින්න සමහර අයලාට ඕගොල්ලන්ගේ කෝ සවණියා උත්තරේ හරි. සරකරොත් තමයි උත්තරයක් එන්නේ. මොකද්ද මේ කියන්නේ? ඉලක්කගත ලාභය ලක්ෂ 3ක් වෙන්නලු. එහෙනම් අපි ආපහු අතෙන් ආදේශ කරමු. අපි අතෙන්ට ගිහිලා ආදේශ කරමු. අපි මොකද්ද කියන්නේ? price අඩු කිරීම cost total cost සමානයි profit. මේකනේ අපිට profit එක වෙන්නේ. profit එක දීලා තියෙනවනේ ලක්ෂ 3යි කියන්නේ. එහෙනම් මේක දීලා තියෙනවා 50යි කියලා. අපි දන්නේ Q
total cost එක අපි දන්නවා ඒකකයක අපි ලක්ෂ 2ක් තියෙනවා ඒක ගෙවන්න ඕන ඊට පස්සේ අඩු කරන්න ඕන 30 වැඩි කිරීම Q. අයියේ ඒක තමයි variable මේ දෙක තමයි මෙතන මම ධන ලකුණ දානවා fixed cost මේ ලක්ෂ 2යි මේ තියෙන fixed cost මේ තියෙන variable cost 50 Q sorry 50 Q අඩු කිරීම ලක්ෂ 2 අඩු කිරීම 30යි Q සමානයි ලක්ෂ 3. එහෙනම් මේක එහා පැත්තට ගෙනිච්චොත් මෙතන 20 මේ පැත්තේ 20යි Q සමාන වෙනවා ලක්ෂ 5කට Q සමාන වෙනවා එතකොට 25000කට. හොඳයි උත්තරේ ලියපු අය උත්තරේ දැකපු අය ඉතාලම හොඳයි. තාම හොඳයි. very good. මේ ගාන හදන එක අමාරුද? දැන් මේ විභාගයේ ලකුණු 20ක ගානක් පුතේ මේක අමාරුද? කො කතා කරන්න ඕන පන්තියයි. දැන් අපි ගණන් වර්ග දෙකක් ඉගෙනගෙන තියෙනවානේ. එකක් ව්‍යාපෘතියගේ ගාන හදලා පෙන්නුවා ඒක අමාරු නෑ. ඒකට පොඩි වෙලාවක් යනවා විතරයි. දැන් මේ ලාභ පරිමා අනුපාත ගාන හැදුවොත් ඒකට ලකුණු 20යි. එතනම විභාගේ පාස් වෙන්න පුළුවන්. තව අපි කෘෂි සූත්‍ර අපි SME ප්‍රශ්න පත්‍රය ගැන කීවා SME ප්‍රශ්නෙට උත්තර ලියන හැටි කීවා. සූත්‍ර මූල්‍ය ප්‍රශ්නෙට උත්තර ලියන හැටි කියලා දුන්නා. දැන් මේ ටික දන්නවා කියන්නේ විභාගේ ෆේල් වෙන්න බෑ. ෆේල් වුණොත් ලොකු අපරාධයක්. හොඳයි මම තව කොටසක් එකතු කරනවා අර ගානට. දැන් මේ ගාන මතක තියාගන්න. දැන් මේ ගානටම කොටසක් තව එකතු කරනවා. මම කියනවා මේකට margin of safety කියලා එකක් ගේනවා. සංකල්පයක් ගේනවා. margin of safety. ආරක්ෂක අන්තයකි. ආරක්ෂා නැත්නම් ආරක්ෂිත ආන්තිකයකි. නැත්නම් ආරක්ෂාවේ ආන්තිකය කිව්වත් කමක් නැහැ. ඒ මොකද්ද? මගේ ලාභ අඩු වෙනවා. ලාභ අඩු වෙමින් යනවා මට කොතරම් දරාගත හැකිද? කොතරම් දරාගත හැකිද? ලාභ අඩු වෙමින් යනවා මට කෙතරම් දුරට දරාගත හැකිද? නැත්නම් ඒකක අඩු වෙනවා නිෂ්පාදනය අඩු වෙනවා තවදුරටත් දරාගත හැකිද කියලා මම ප්‍රශ්නයක් කරනවා. මේක තාම විභාගෙදී ආවේ නැහැ පුතේ. මේ කැලල ආවේ නැහැ. මේ කැලල එන්න පුළුවන්. මේ කැලල එන්න පුළුවන්. මේක අපි කොහොමද සංසන්දනය කරන්නේ? මෙහෙමයි. මොකද්ද මේ කියන්නේ? නිෂ්පාදනය අඩු වෙමින් ගියොත් මට කොච්චර දුරක් යනකම් දරා ගන්න පුළුවන්ද? කොතෙන් යනකොටද අපි දරා ගැනීමේ උපරිම සීමාව කියන්න බලන්න. දරා ගැනීම උපරිම සීමාව මොකද්ද පුතේ? කොතෙන්ද අපිට තීන්දුව වෙන්නේ? break even point හරියට හරි සමච්ඡේද ලක්ෂයේද? එහෙමනම් කෙනෙක්ගෙන් අපි අහනවා අය වැය ගත නිෂ්පාදනය උදාහරණයකට නිෂ්පාදනය 20000ක් නම් ඒකක 20000ක් නම් ආරක්ෂිත නැත්නම් ආන්තිකය එම අවස්ථාවේ එවිට එම අවස්ථාවේ ආන්තිකය ප්‍රතිශතයක් ලෙස දක්වන්න කියලා අපිට කියනවා. අපි කියනවා ඒකට මෙහෙම
අයවැය ගත නිෂ්පාදනය නැත්තම් විකුණුම් අපි නිෂ්පාදිතය කියලා ගමු. නිෂ්පාදිතය අඩු කිරීම සමච්ඡේද ලක්ෂයේ නිෂ්පාදිතය මේක බෙදනවා මේ මුළු පදය අය වැය ගත නිෂ්පාදිතය ඒ කරලා මේක ප්‍රතිශතයක් විදිහට තියෙනවා. දැන් මේ උදාහරණෙදී මොකද වෙන්නේ එහෙනම්? අයවැය ගත නිෂ්පාදිතය 20000යි සමච්ඡේද ලක්ෂයේදී ඒකක ගන්න 10000යි කියලා අපි දන්නවා. ආයත අයවැය ගත මේක දාලා මේ මුළු එක ප්‍රතිශතයක් විදිහට තියන්න කිව්වොත් මේ කීයද 50%ක් වෙනවා. එහෙනම් අයවැය ගත නිෂ්පාදිතය මෙන්න මෙච්චරක් වෙන වෙලාවට මොකද්ද නිෂ්පාදිත මේකේ ආරක්ෂිත ආන්තිකය ඒකක මේ නිෂ්පාදන ඒකක වලින් කියලා අහන්න. නිෂ්පාදන මිලෙන් අහන්න පුළුවන්. අපිට දරා ගන්න පුළුවන් කොපමණද කියලා අහන්න පුළුවන්. හරිද? අපිට දරා ගන්න පුළුවන් මිල අහන්න පුළුවන්. හරිද? ඒ වගේම අපි හිතමු විචල්්‍ය පිරිවැය ඉහළ යනවා නම් විචල්්‍ය පිරිවැය ඉහළ යනවා. හරි මට මෙහෙම උත්තරයක් කියන්න ටක් ගාලා හදලා කියන්න. ඉක්මනට කියන්න මම උත්තරයක් ප්‍රශ්නයක් අහනවා ටක් ගාලා මම හිතින් හදලා අහනවා. විචල්්‍ය පිරිවැය සියයට පහළවකින් ඉහළ ගියහොත් ඒකක 20000ක් අයවැය ගත කර නිෂ්පාදනය කිරීම ලාභදායීද? ඉක්මනට හදන්න. විචල්්‍ය පිරිවැය 15%කින් ඉහළ ගියොත් ඒකක 20000ක් නිෂ්පාදනය කිරීම ලාභදායීද? හරි වේගෙන් හදන්න ඕන පුතේ. හරි වේගෙන් හදන්න ඕන. sorry ඉක්මනට හදන්න. බලමු කවුද ඉක්මනට උත්තර දෙන්නේ කියලා. ඇහෙනව නේද පුතා? චන්දන කවුරු උත්තර දෙන්න මට? කනිෂ්ක මාව ඇහෙනවද? රයිට් ඕකේ. හරි හොඳයි උත්තර දෙන්න පුතේ උත්තර දෙන්න.
උත්තර ටික දාන්න ඉක්මනට chat box එකට ඉක්මනට දාන්න. තව විනාඩියක් දෙන්න. තව විනාඩියක් දෙන්න. බලමු අපි උත්තර ආපු දරුවෝ. ඔව් උත්තර දීලා තිනවා එරංග. ඔය එරංග නේද? දන්නේ. දිලක්ෂි, දිල්රුක්ෂිකා, කනිෂ්ක, අශේන්, අවනි. හොඳයි අපි ඉක්මනට වෙලාව අරගන්න නැතුව හදමු බලන්න අනිත් අයටත් පේන්න. මේ රිචාර්ලි පිරිවැය ඉහළ යනවා කියලා කියන්නේ 115කින්. අනිත් සාධක ගැන මොකුත් කියලා නැහැ. මොකක්ද අපි දන්නේ? P අඩු කිරීම TC සමානයි profit කියලා අපි හිතනවා. 50යි වැඩි කිරීම 20000 Q අපි දන්නවා දීලා තියෙනවා. TC මේකේ ලක්ෂ දෙකක් අනිවාර්යයෙන්ම තියෙනවා අපි ඒක දන්නවා. අඩු කිරීම විචල්්‍ය පිරිවැය 115කින් වැඩි වෙනවලු. තියන්නේ 30යි වැඩි කිරීම 100ට 115. මොකද වෙන්නේ? කීයද මිල? 34.50. කීයද පුතේ? 34.50. 34.50. ඕකේ. තිස්සතරයි 50යි. very good. අන්න ඔතන විතරයි ගානකට ඇතරම ගානේ හදන්න තියෙන එච්චරයි. තිස්සතරයි 50 වැඩි කිරීම 20000 සමානයි. මෙතන රශ්මුල හරි. උත්තර දීපු දරුවෝ 1,10,000 උත්තරයක් අරන් දිනා. ඉතාලම හොඳයි. අන්න ගාන තේරිලා තියෙනවා. very good. දැන් අපි ඉක්මනට යමුද විභාග ගානකට? අපි මේ ගාන පොඩ්ඩක් සංකීර්ණ නිසා අපි එක වෙලාවම අදි වෙන්න පුළුවන්. අපි එහා පැත්තට ගිහලා වෙන ගානක් බලමු.
මම විභාග ප්‍රශ්න පත්‍රයක ගාණක් ගන්න හදන්නේ පුතා. හොඳයි 2000 මේ ඔයගලන්ට තිරේ පේනවද ප්‍රශ්නේ පුතේ? තිරේ ප්‍රශ්නේ පේනවද? පේනවා. හරි. මේක කියනවා ඉතිහාසගත පසුබිමක් නොමැති අවස්ථාවලදී ව්‍යාපෘති ඇගීම් කරනු ලබන ශිල්පී ක්‍රමය අතිශය වැදගත් වේ කියලා දාලා ව්‍යාපෘති ඇගීම් නිලධාරීන් විවිධාකාර විශ්ලේෂණාත්මක මෙවලම් සහ විවිධ ඇගීම් ශිල්පීය ක්‍රමයන් මගින් ව්‍යාපෘතියේ ප්‍රතිඵලයන් පුරෝකථනය කර ගැනීමට සිදු වෙනවා. ඊට පස්සේ උත්තරේ අහනවා සිල්වා සහ පුත්‍රයෝ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයක් වන අතර පසුගිය වසරේදී ඔවුන් විසින් P නැමැති නිෂ්පාදනයක් හඳුන්වා දෙන ලදී. වෙළඳපොළ තුල P කියන නිෂ්පාදනය අතිශයින් සාර්ථක වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස සියලුම නිෂ්පාදන විකිණී ඇත. P නිෂ්පාදනය සඳහා භාවිත කෙරෙනු යන්ත්‍රය වසරකට ඒකක 5000ක් නිපද වීමේ ධාරිතාවයක් පවතී. ගනුදෙනුකරුවන්ගෙන් ලද ප්‍රතිපෝෂණයන් මත අලෙවි කළමනාකරු විසින් පහත් සඳහන් ඉල්ලුම් පුරෝකථනයන් සිදු කර සකස් කරලා තියෙනවලු වර්ෂ 4ක් සඳහා. පළවෙනි වර්ෂයේ 7000ක්, දෙවෙනි වර්ෂයේ 9000ක්, තුන්වෙනි වර්ෂයේ 11000ක් සහ හතරවෙනි වර්ෂයේ 4000ක් වශයෙන්. අධි ඉල්ලුම සපුරාලීම සඳහා සිල්වා සහ පුත්‍රයෝ විසින් නව යන්ත්‍රයක් මිලදී ගැනීම සලකා බලමින් සිටී. යෝජිත ණය යන්ත්‍රය සඳහා පහත් සඳහන් තොරතුරු සකස් කර ඇත. මූලික ආයෝජනය රුපියල් ලක්ෂ 2යි, උපරිම අතිරේක නිමැවුම රුපියල් ඒකක 5000යි, P නිමැවුමේ වත්මන් මිල රුපියල් 500යි, විචල්්‍ය මෙහෙයුම් පිරිවැය රුපියල් 280යි, ස්ථාවර මෙහෙයුම් පිරිවැය අවුරුද්දකට රුපියල් 1,50,000යි. නිෂ්පාදන ඒකක ගන්න 5000ක් වේ නම් වත්මන් විකුණුම් මිල නිපැයුමේ ජීවිත කාලය තුළ අඛණ්ඩව පවතිනවා. කෙසේ වුවත් නිෂ්පාදනය වැඩි වේ නම් ඒ අලෙවි ඒකකයක මිල රුපියල් 450 දක්වා අඩු වන අතර එම තත්ත්වය නිමැයුමේ ජීවිත කාලය තුළ සියලුම ඒකක අලෙවි වන තුරු පවතී යයිද අපේක්ෂා කරනවා. ඊට පස්සේ කියනවා සැලසුම් කළ පරිදි P නිපැයුමේ නිෂ්පාදනය වර්ෂ 4 අවසානයේදී අවසන් වන විට යන්ත්‍රයේ සුන්බුන් නග්නාකමක් නොමැති වේ අපේක්ෂිතය. ආයෝජන ඇගීමේ අවශ්‍යතාවය සඳහා සිල්වා සහ පුත්‍රයෝ නාමික මුදල් වට්ටම් අනුපාතය 10%ක් ලෙස වාර්ෂිකව භාවිතා කරයි බදු නොසලකා හරින්න. පහත් සඳහන් වට්ටම් වගෝ දීලා තියෙනවා. ඉහත යෝජනාව සඳහා සුද්ධ වර්තමානකයේ ගණනය කර මෙම යෝජනාව මූල්‍යමය වශයෙන් පිළිගත හැකිද යන්න පිළිබඳ උපදෙස් දෙන්න කියලා තියෙනවා. ඒක වෙනමම ගාණක්. ඒක අපි කතා කරලා තියෙන ගාණක්. ඊට පස්සේ කාමර 50ක ධාරිතාවය ඇති සංචාරක හෝටල් ව්‍යාපෘතියක් ඇගීමේදී අලෙවි කරන ශක්තිතාවය ගැන අහනවා. හෝටල් ව්‍යාපෘතිය පිළිබඳව සංවේදීතා විශ්ලේෂණයේදී ඇගීමට සිදුවන අතිශය තීරණාත්මක සාධක අහනවා. අන්න හතරවෙනි කොටස බලන්න. පහත සඳහන් වනුයේ ඉදිරි වසරේ හෝටලේ මෙහෙයුම් තත්ත්වයයි. පුරෝකථන වියදම් පුරෝකථන කර විකුණුම් රුපියල් මිලියන 162ක් විකුණුම් තියනවලු. විකුණුම් පිරිවැය රුපියල් මිලියන 108ක්ලු. ස්ථාවර පිරිවැය රුපියල් මිලියන 30ක්ලු. ව්‍යාපාරයේ සමච්ඡේද තත්ත්වය ළඟා කර ගැනීම සඳහා විකුණුම් පරිමාණ කොපමණ විය යුතුද? මට පාටස් ගාලා හදලා කියන්න. මට බ්‍රේක් ඊවන් නැත්නම් සමච්ඡේද තත්ත්වයේදී විකුණුම් පරිමාණ හදලා කියන්න ඉක්මනට. කොච්චර ලේසිද ගන්න කියලා මම පෙන්නන්න. හෝටලයක් තියෙනවා. ඒ හෝටලයේ පුරෝකථන විකුණුම් තියෙනවා, විකුණුම් පිරිවැය තියෙනවා, ස්ථාවර පිරිවැය තියෙනවා. සමච්ඡේදය ළඟා කර ගැනීම සඳහා විකුණුම් පරිමාව කොපමණ වෙන්න ඕනද කියලා ඉක්මනට කියන්න.
මේක කෙටි ප්‍රශ්නයක් හා සමානයි. හරි ලේසියෙන් ඉක්මනට හදාන්න පුතේ. මට උත්තරේ ඉක්මනට කියන්න මේකේ මේ chat box එකේ. එරංගා උත්තරේ කියලා තියෙනවා අනිත් අය උත්තරයක් එරංගා උත්තරයක් කියලා තියෙන එක නිවැරදිද කියලා මම දන්නේ නැහැ. බලමු උත්තරේ හරිද කියලා. ඉක්මනට අනිත් අය හදන්න. කනිෂ්ක උත්තරයක් කියලා තියෙනවා එරංග කියපු උත්තරේම කියනවා ඒක හරියද දන්නේ නැහැ බලමු හදලා ඉක්මන් කරන්න පුතේ තව විනාඩි කිහිපයක් අපිට පන්ති තියෙනවා සදමානිත උත්තරයක් කියලා තියෙනවා නිපුණිත උත්තරයක් කියලා තියෙනවා මට උත්තරයක් කියන්න කවණි උත්තරය කියලා තියෙනවා උත්තරයක් කියනවා කවුද මෙතන ඉන්න කනිෂ්ක හරි කවුද දරුවෙක් කනිෂ්ක නේද කනිෂ්ක සහ මට කවුද මන් දන්න දරුවෙක් කවුද ඉන්නේ දිලාක්ෂි කවුරු හරි ගාව පුතේ තියනවාද 2021 ජනවාරි වල ප්‍රශ්න පත්‍රයේ ස්කෑන් කරපු ඉමේජ් එකක් තියනවාද කනිෂ්ක තියනවද ළඟ සර් 2021 ජනවාරි එක නෑ සර්. මේ අන්තිම ප්‍රශ්න පත්‍රේ නැද්ද කවුරු ගාව තියෙන පුතේ? ඉලක්ෂි කවන් දන්න ඔය නම් පුරුදු නම් වලින් මං අහන්නේ. කවුරු පුතේ මට උත්තර දෙන්න කියන හා පුතේ? 21 එක නෑ අන්තිම පේපර් එක නෑ. හරි. අන්තිම පේපර් එකේ ප්‍රශ්නයක් තමයි මම ඔය පෙන්නුවේ. දැන් මම මේ කොහොමද ඔයගොල්ලන්ට ෂෙයා කරන්නේ? මට මේ පේපර් එක දෙන්න ඕන ඔයගොල්ලන්ට. ඉන්දික ගාව තියෙනවා. very good. ඉන්දික පුතා මොකද පුතේ? ඉන්දික කියන්නේ මොකද? ඉන්දික? ඔව් කියන්නේ සර්. නෑ මොකද්ද ඔයාලගේ පේපර් එක තියෙනවා? මේ ස්කෑන් කරපු එක පේපර් එක තියෙනවා. ස්කෑන් කරපු එකක් නෑ. එකක් තියෙනවා ස්කෑන් කරපු එක නෑ සර් මම. හරි ෆොටෝ එකක් ගන්න පුළුවන් නේ? ඔයාගේ මොබයිල් ෆෝන් එකෙන් ෆොටෝ එකක් ගන්න පුළුවන්ද? ඉන්දික සර් හાર્ඩ් කොපි එකක් තියෙනවා. ෆොටෝ කොපි ගහපු එකක් තියෙනවා මං ගාව. හරි. පේපර් එක තියෙනවා සර්. හරි. ඕක කොහොමද මේ ගෲප් එකේ පන්ති අයට ෂෙයා කරගන්නේ ඔයා? පුළුවන් සර්. පන්ති අයට ෂෙයා කරන්න පුළුවන්ද? හරි. ඒ කොයි හරි ඒ කොහොම හරි ඉන්දිකට කතා කරලා ඒක හොයාගෙන පුළුවන් සර්. හරි very good thank you. හැමෝම පන්ති ඉන්න හැම දරුවෙක්ම මේක මතක ඇතුව කරන්න 2021 අපි ජනවාරි මාසයේ තමයි ප්‍රශ්න පත්‍රයක් තිබුණේ හරිද? ඒ කියන්නේ 2020 මාර්තු 2020 විභාගයක් තිබුණ නැති නිසා මොකද ඉන්දික? හරි 2020 ප්‍රශ්න පත්‍රයේ 21 ප්‍රශ්න පත්‍රයේ හැමෝම අහගන්න අනිවාර්යයෙන්ම ප්‍රශ්න අංක 7 උත්තර ලියලා ලෑස්ති වෙලා එන්න ඕන ලබන පන්තියට එනකොට. හැමෝම උත්තරේ හදාගෙන එන්න ඕන. මම ගාන හදන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ පන්තියේ. මම ඔයගොල්ලොත් එක්ක උත්තරේ සාකච්ඡා කරනවා. හරිද? එතකොට දැන් මේ දැන් ඉස්සෙල්ලා හදපු ගාන දැන් අපිට මේ විභාගයේ තිබිච්ච ගාන අර ප්‍රශ්න පත්‍රේ මොකද්ද කීවේ?
මොකක්ද මේ ප්‍රශ්නේ තියෙන්නේ? ඒකත් 7 වෙනි ගානේ 3 වෙනි කොටස 7 වෙනි කරන්න මට ලින්ක් එකක් මොකක් කරේ කොහොමද දැනගන්නේ? ඔව් අන්න ඒක තමයි මටත් ඕන පන්ති අනිත් කිසි කෙනෙක් කතා කරේ නෑ ගැන. ඒ ළමයා ෂෙයා කරන්න ලෑස්ති කොහොමද කට්ටිය මේක ලබා ගන්නේ? අර සර් බැංකේ ඉන්ස්ටිටියුට් එකේ ගෲප් එකට දැම්මම හරිනේ සර්. එහෙම දාන්න ඉන්ස්ටිටියුට් ගෲප් එකට දාන්න බපුත ස්කෑන් පේපර් එකක් හරි නෑනේ. අපි ඒක දාන්න එක හරි නෑ. ඒ නිසා ඉන්දිකා ඔයාගේ මොබයිල් නම්බර් එක ටයිප් කරන්න පුතා chat box එකේ ටක් ගාලා. ඔයාගේ මොබයිල් නම්බර් එක ටක් ගාලා නැත්නම් ඊමේල් ඇඩ්‍රස් එක ටක් ගාලා chat මේ දාන්න මේකට chat box එකට. ඉක්මනට දාන්න. නැත්නම් ඔයා මට කියන මම එක දාන්න. කොයින්දික ඉන්දික ඉතින් රහනවද මං කියන එක? ඉන්දික කියන්නේ සර්. ඔයාගේ මොබයිල් නම්බර් එක කියන්න පුතේ. මම දාන්න සර් මේ බොක්ස් එකට. ඉක්මනට දාන්න බොක්ස් එකට අනිත් ළමයින්ට පේන්න. එතකොට ඒගොල්ලන්ට පුළුවන් ඔයාලට මැසේජ් එකක් කියලා ඉල්ල ගන්න ඕක. ඉක්මනට දාන්න. හරි මම එතකන් ගාන හදනවා. ගානේ තිබුණේ විකුණුම් පුරෝකථනයේ තියෙනවා විකුණුම් කොච්චරද කියලා තියෙනවා. විකුණුම් පිරිවැය තියෙනවා. ඒ කියන්නේ විකුණුම් පිරිවැය කියලා කියන්නේ අනිවාර්යයෙන්ම විචල්්‍ය පිරිවැය කියන එක. ස්ථාවර පිරිවැය තියෙනවා. සමාජයේත වෙලාවෙදි විකුණුම් කීයද කියලා අහනවා. අපි ඉගෙන ගත්ත දේම තමයි අහන්නේ. මොකද්ද? price ආදායම අඩු කිරීම variable cost සමානයි fixed cost කොයි වෙලාවෙද? සමාජයේත ලක්ෂයේදී. අපිට ආදායම දන්නේ නැහැ. variable cost කියන විකුණුම් පිරිවැය දීලා තියෙන 108යි කියලා. ස්ථාවර පිරිවැය දීලා තියෙනවා 30යි කියලා. එහෙනම් ආදායම වෙන්නේ 138යි සමච්ඡේද ලක්ෂය. හරි ඒක තමයි උත්තරේට එන්න ඕනේ. 138යි මිලියන. හරි. අන්න ඉන්දිකාගේ නම්බර එක දීලා තියෙනවා 0.778යි 199 267 0.778යි 199යි 267. හරි ඉන්දිකට මැසේජ් එකක් යවලා පේපර් එක ගෙන්නගෙන 7 වෙනි ප්‍රශ්නය කොටස් 1 2 3 ලියලා ලෑස්ති කරගන්න ඕනේ. අනිවාර්යයෙන්ම හැමෝම කරගන්න ලබන සතියේදී අපි ඒක සාකච්ඡාවට ගන්නවා. හොඳයි අපේ පන්තියේ කාල සීමාව එතකින් අවසන් වෙනවා. එතකොට අද දවසේ අපි ලාභ පරිමා පිරිවැය නැත්නම් පිරිවැය පරිමා ලාභ CVP ඇනලිසිස් කියන එක ඉගෙන ගත්තා. ඒකේ මොකද්ද යොදා ගන්න විදිය ගැන කීවා. විවිධ වර්ගයේ ගණන් හැදුවා. ඒකට අදාළ විභාග ප්‍රශ්න පත්‍රයේ විභාග ගණන් තියෙනවා 2021 තියෙනවා. මට මතක හිටියේ 2018 අවුරුද්දේ තියෙනවා. ඒවා සියල්ලම අපි සාකච්ඡා කළ යුතුයි. අපිට තව සති 3ක් විතර පන්ති කරන්න පුළුවන්කම තියෙනවා. එතකොට මම ඕගොල්ලන්ට තව අර මහ බැංකුවේ අලුත් විධානය ගැන කියන්න තියෙනවා පොඩි වෙලාවක්. ඊට පස්සේ ගිණුම් කරන අනුපාත පිළිබඳව උගන්වන්න තියෙනවා. අන්න ඔය ටිකත් එක්ක තමයි අපේ කටයුතු ඉදිරි දවස් කිහිපේ යන්නේ. මේක තනි කරම විභාගයේ සම්බන්ධ වෙන ගණන් ටිකක් නැත්නම් ප්‍රශ්න ටිකක් තමයි ඉදිරි දවස් ටිකේ සාකච්ඡා වෙන්නේ. විභාග ප්‍රශ්න ටික අරගෙන කතා කරනවා. ඒ නිසා පන්තින වැරදීම සහභාගී වෙන්න අපි ලබන සතිය හම් වෙමු. එතෙක් ඉදිරි සතියේදීත් මෙතෙක් හිටියා වගේම බොහොම ප්‍රවේශමෙන් සහ උවමනාවෙන් කටයුතු කරගෙන යන්න අපි ලබන සතියේ ඉරිදා ඒ කියන්නේ 31 වෙනිදා ඉරිදා හරියටම හවස 1ට හම් වෙමු පන්තියේ කටයුතු වලට. හොඳයි එහෙමනම් මම අදට පන්තියේ කටයුතු නවත්තනවා. හැම දිනාටම සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා.